ගිය සතියේ පුතේ අපි අවසානට පාඩම නතර කරේ මෙන්න මෙතනින්. සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලස අඳගත්තා අපි. අයනික දැලස ඇඳගෙන තමයි අවසානට පාඩම නතර කරේ. එතකොට අපි මේකෙදි ඉගෙන ගත්තා සෝඩියම් ක්ලෝරයිඩ් කියලා අපි නිකම්ම ලියනකොට NaCl කියලා ලිව්වට තනි සෝඩියම් පරමාණුවක් තනි ක්ලෝරීන් පරමාණුවක් එක්ක එකතු වෙලා තියෙන අවස්ථාවක් නෙමෙයි මෙතනදී තියෙන්නේ. එක සෝඩියම් පරමාණුවක් මෙතන දැන් උදාහරණයක් විදිහට අපි බලමු මේ රතු පාටින් දාලා තියෙන සෝඩියම් කියලා මේ සෝඩියම් ධන අයනය. මේ සෝඩියම් ධන අයනය වට කරගෙන ඉන්නවා ක්ලෝරයිඩ් ඍණ අයන 6ක් මෙන්න මේ විදිහට. හරි පරමාණුවකට ආරෝපණයක් ලැබුණාට පස්සේ තවදුරටත් අපි ඒකට පරමාණුව කියලා කතා කරන්නේ නැහැ. ඒකට අයනයක් කියලා තමයි කියන්නේ. එතකොට එක සෝඩියම් පරමාණුවක් වටේට ක්ලෝරයිඩ් අයන 6ක් මේ විදිහට ඉන්නවා. ඔය විදිහමයි ක්ලෝරීන් වල තියෙන තත්ත්වය බැලුවොත් ක්ලෝරීන් වටේටත් සෝඩියම් පරමාණු 6 බැගින් මේ විදිහට තියෙනවා. එහෙම හැදුණු අයනික දැලස තමයි එතකොට මේ අපිට දැන් පේන රූප සටහනේ ඔයාලට පේන්න තියෙන මේ කොටුවක් වගේ බොක්සයක් වගේ තියෙන එක. එතකොට ඒකේ මම මේ අයනික දැලසෙ මැද තියෙන සෝඩියම් පරමාණුව විතරයි කලර් කරලා තියෙන්නේ රතු පාටින්. අනිත් ඒවා එකක්වත් කලර් කරලා නැහැ. හරි ඊට පස්සේ මේ ක්ලෝරින් පරමාණු ටික කලර් කරලා තියෙනවා කොළ පාටින්. අනෙක් ක්ලෝරින් පරමාණු විතර 6ක් විතරයි කලර් කරලා තියෙන අනිත් ඒවා කලර් කරලා නැහැ. මම ඒ ටිකටත් පාට ටිකක් දැම්මොත් මේක ටිකක් වැඩේ තව සංකීර්ණ වෙන එකයි මම පාට දැම්මේ නැත්තේ. මෙහෙම තියෙද්දි මේක ඊටාම සරලව තේරුම් ගන්න පුළුවන්. මේක මේ කළු පාට ඩොට්ස් වලින් තියෙන්නේ තවත් ක්ලෝරින් පරමාණු. හරි ඒ ටිකට ඕනනම් අපිට ක්ලෝරින් අයන තියෙන්නේ. ඒකට අපිට ඕනනම් මෙහෙම පාට දාගෙන යන්න පුළුවන්. ඔන්න ඔහම. එතකොට මේක ඩොට් ගොඩාක් බවට පත් වෙනවා. අර ඇතුලේ තියෙන රටාව අපිට අඳුර ගන්න බැරුව යනවා. ඔන්න ඔහම පින්තූරයක් තමයි ඔයාලගේ පෙළපතේ තියෙන්නේ. එතකොට රතු පාටින් තියෙන්නේ සෝඩියම් අයන කියලා ගත්තම කොළ පාටින් තියෙන්නේ ක්ලෝරින් අයන ක්ලෝරයිඩ් අයන. එතකොට ඒ ටික ඔක්කොම එකතු වුණාම මේ විදිහට තමයි දැලිස පේන්නේ. මෙහෙම ඔක්කොම ඩොට් ටික දැක්කට පස්සේ එකපාරට මේක ඇතුලේ තියෙන මොකද්ද කියන එක හොයාගන්න බැරි ස්ට්‍රක්චර් එක හොයාගන්න බැරි හින්දා තමයි මම අර ඔක්කොටම පාට දාන්නේ නැතිව කීපයක් විතරක් පේන විදිහට මෙහෙම ස්ට්‍රක්චර් එක තියෙන්නේ ඇරි මේ විදිහට. එතකොට මේක අඳුර ගන්න පුළුවන් පහසුයි. ඔන්න ඔය විදිහට. හරි දැන් මට මේකෙදි කියන්න ඕනි තව දෙයක් තමයි පුතේ. ඔයාලා 9 වසරේදී මේක ඉගෙනගෙන තියෙනවා වුණත් දැන් මතක නැතුව ඇති. මේ වගේ අයනික සංයෝගයක ඝන අවස්ථාව අයනික සංයෝගයක තියෙන ඝන අවස්ථාව විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒකට හේතුව මොකද? මේගොල්ලන්ගේ අයන තියෙනවා නමුත් සචල අයන නැහැ. මේ අයන ගැන කතා මතක් වෙනකොට ඔයාලට විද්‍යුතය කියන්නේ මොකද්ද විද්‍යුත් ධාරාවක් කියන්නේ මොකද්ද කියලා මතක් වෙනවා නම් හොඳයි. විද්‍යුත් ධාරාවක් කියලා අපි ඉගෙන ගත්තේ පුතේ සංවෘත පරිපථයක් තුළින් ගලාගෙන යන ආරෝපණ සමූහයක්. සංවෘත පරිපථයක් තුළින් ගලා යන ආරෝපණ සමූහයකට තමයි විද්‍යුත් ධාරාවක් කියලා කිව්වේ. එහෙනම් යම්කිසි පද්ධතියක් තුළින් විදුලි ධාරාවක් ගමන් කරනවා කියලා කියන්නේ ඒකේ තියෙන්න ඕනේ ආරෝපණ. හැබැයි ආරෝපණ තිබීම විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ ආරෝපණ වලට චලනය වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරන්නට හැකියාව තියෙන්න ඕනේ. අන්න එතකොට මේ ඝන සෝඩියම් ක්ලෝරයිඩ් වල එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වම ලුණු කැට කියලා කියන්න පුළුවන් අපිට. ලුණු කැට. ලුණු කැට අවස්ථාවේ තියෙද්දි පුතේ මේකෙන් විදුලිය ගමන් කරන්න හැකියාවක් නැහැ. ඇයි? එක සෝඩියම් ධන අයනයක් වට කරගෙන ක්ලෝරයිඩ් ඍණ අයන 6ක්ම මේ විදිහට තදින් බන්ධනය වෙලා තියෙනවා. හරි. එතකොට එක අයනයකටවත් මෙතන හෙල්ලෙන්න බෑ. සචල අයන නෑ ඝන අයනික සංයෝගය තුළ. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේකට අචල අයන තමයි ඝන අයනික සංයෝගයක් තුළ තියෙන්නේ. ඒ නිසා ඝන අයනික සංයෝගයක් තුළින් විදුලිය ගමන් කරන්නේ නැහැ. වගේම මේක ජලයේදී කරොත් නැවත විදුලිය ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. මේක ජලයේදී කරනවා කියලා කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල තියෙන බන්ධන ටික බිඳිලා මෙන්න මෙහෙම වෙනවා.
ජලය තුළ ඒ මේ අත ගමන් කරන සෝඩියම් අයන අපිට පේන්න ගන්නවා මෙන්න මේ විදිහට. හරි. හැට පේන කතාවක් නෙමෙයි පුතේ මේ කියන්නේ. ජලයට මේවා දැම්මට පස්සේ ලුණු දිය කරාට පස්සේ වතුර එකේ මේ විදිහට ද්‍රාවණය තුළ තැනින් තැන සෝඩියම් අයන තියෙනවා. ඒගොල්ලන්ට කැමති දිශාවකට ඒගොල්ලන්ගේ අභිමතයේ පරිදි මෙහිම ගමන් කරන්න හැකියාව ලැබෙනවා ජලයට දාපු ගමන්. ක්ලෝරයිඩ් අයන වලට විතරක් නෙවෙයි සෝඩියම් අයන වලට විතරක් නෙවෙයි ක්ලෝරයිඩ් අයන වලටත් මේ හැකියාවම ලැබෙනවා. හරි. මේ තියෙන්නේ ක්ලෝරයිඩ් අයනයක් කියලා හිතමු. දැන් ඒගොල්ලෝ අතර තිබිච්ච අර බන්ධන බිඳිලා ගිහිල්ලා ඒගොල්ලෝ ජලීය ද්‍රාවණය තුල ඉන්නේ මෙන්න මෙහෙම. සෝඩියම් අයන සහ ක්ලෝරයිඩ් අයන විදිහට තමයි ඉන්නේ. දෙන්න එකතු වෙලා සෝඩියම් ක්ලෝරයිඩ් විදිහට කොහෙවත් නෑ. සියල්ලම මේ තත්ත්වයට පත් වෙනවා ජලය තුලදී. හරිද? එතකොට මම දැන් කලින් අවස්ථාවේදී මේකේ සෝඩියම් ටික රතු පාටෙන් පෙන්නපු නිසා මම ඒ ටිකට ඔන්නෝම රතු පාට දාගෙන යන්නම් අනිත් ටිකට කොළ පාටක්ම ලා කොළ පාටක් දාන්නම් මේක. රයිට් ඔය වගේ. එතකොට මේ තියෙන්නේ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. හරි. ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. මම මෙහෙම ලියන්නම් මේ සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. හරි. සංකේත වලින් අපි ලියනවා නම් පුතේ අපිට ලියා ගන්න පුළුවන් මේක NaClAq කියලා මෙතන පොඩ්ඩක් වරහන් ඇතුලේ දානවා. ඒ වරහන් ඇතුලේ දාන්නේ ඇයි? ඒකේ තේරුම තමයි aqueous කියන එක. aqueous කියන්නේ පුතේ ජලීය කියන එක. aqua කියලා කියන්නේ ජලයටනේ. හරි. ජලීය කියන එක තමයි තේරුම. aqueous කියන මෙතන aq කියන එක දාන එකේ. හරි. ජලීය ද්‍රාවණයක් තුලින් සචල අයන තියෙන නිසා සෝඩියම් ක්ලෝරයිඩ් හෝ වෙනත් අයනික සංයෝගයක ජලීය ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරනවා. එතකොට මේ කතාව අපිට පෙන්වන්න 9 වසරේදී කරපු ඉතාම සරල ක්‍රියාකාරකමක් මම නැවත මෙතනදී මතක් කරන්න යන්නේ. හරි. එතකොට අපි බලමු මොකක්ද මේ ක්‍රියාකාරකම කියලා. මම අලුත් පිටුවකට යනවා පුතේ. ඔයාලා මේ කතා කරපු දේවල් ටික දැන් අඳින්න කිසිම දෙයක් නැහැ මෙතන. ගිය සතියේ කතා කරපු පාඩමේ ටිකක් තමයි මම මෙච්චර වෙලා මතක් කරගෙන ආවේ ඒකේ අවසාන කොටස. දැන් මම ඔය කියන කතාව පොන්චි නෝට් එකක් දාගෙන මේක අඳින්න යන්නේ. හරි. අපි මෙහෙම පටන් ගමු. දැන් පුතේ අදම සම්බන්ධ වෙච්ච ළමයිනොත් ඉන්නවනේ කීප දෙනෙක්. ඒගොල්ලන්ට පුළුවන් ගිය සතියේ පාඩම අවශ්‍ය නම් පුතේ මම ඒගොල්ලන්ට සම්පූර්ණ රෙකෝඩින් එක දෙන්නම්. මට මේ මෙසේජ් එකක් දාන්න WhatsApp නම්බර් එක දන්නවනේ. ඔයාලට මෙසේජ් එකක් හරි එක group එකේ හරි ඇතිනේ ඔයාලා. මම ඒ අවශ්‍යයට ගිය සතියේ පාඩම ගිය සතියේ රෙකෝඩින් එක දෙන්නම්. ඒකේ ඝන අයනික සංයෝග ගැන අපි කතා කරපු සම්පූර්ණ කොටස තියෙනවා. එහෙනම් අපි අද දිනේ දාලා වැඩ පටන් ගමු. දිනේ දාගන්නකෝ 2021 6 වෙනි මාසේ 16. හරි. දිනේ දාගන්න. මෙතනට විශේෂ මාතෘකාවක් අපි දාන්න යන්නේ නැහැ පුතේ. මාතෘකාව මේ දිනේ දාගන්න. හරි. කී සතියේ සටහන් අතර කරපු දැනින් අපි ලියන්න යන්නේ. හරි. මෙහෙම ලියා ගන්න. ඉහත රූපයේ සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස නිරූපණය වන අතර සෝඩියම් ක්ලෝරයිඩ් වල අයනික දැලිස නිරූපණය වන අතර එහි සෑම සෝඩියම් ධන අයනයක් වටාම ක්ලෝරයිඩ් අයන 6 බැගින් පවතී. ක්ලෝරයිඩ් අයන 6 බැගින් පවතී. එසේම සෑම ක්ලෝරයිඩ් අයනයක් වටාම
සෝඩියම් ධන අයන 6 බැගින් පැවතී. පාට පැනෙල් ලියන්න පුතේ. සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස තුල සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස තුල මෙම අයන දෙවර්ගය ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලවලින් බැඳී ඇති නිසා ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලවලින් බැඳී ඇති නිසා එම අයනවලට චලනය විය නොහැක. එම නිසා පාට පෑනින්මයි එම නිසා ඝන අයනික සංයෝග විදුලිය සන්නයනය නොකරයි. හරි නේද? ඝන අයනික සංයෝග විදුලිය සන්නයනය නොකරයි. උදාහරණ මොනවාද? ඝන අයනික සංයෝග උදාහරණ අපි බැලුවොත් පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් ඉතින් දැන් ලියාගත්තනේ කමක් නැහැ අපි එකක් දාගමුකෝ. සෝඩියම් ක්ලෝරයිඩ් වරහනට ලෙස් S දාලා තියෙන්නේ සොලිඩ් කියන ඝන අවස්ථාව කියලා කියන්නේ. ඊට පස්සේ අපිට තව උදාහරණයක් මේකට ගන්න පුළුවන්. කොපර් සල්ෆේට් උත් ඝන අවස්ථාවේ විදුලිය සන්නයනය කරන්නේ නැහැ. තව උදාහරණයක් අපි ගමු මැග්නීසියම් ඔක්සයිඩ් ඝන අවස්ථාව. ඊට පස්සේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ඝන අවස්ථාව විදුලිය සන්නයනය කරන්නේ නැහැ. වගේ උදාහරණ කීපයක් ඝන අයනික සංයෝග අපිට දාගන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ පුතේ අපි මේක පෙන්වන්න පුංචි පරීක්ෂණයක් සැලසුම් කරනවා. ඒ පරීක්ෂණයේ විස්තර ඊළඟට ලියාගමු. මේ උදාහරණ ටික දාගන්න. right. ඊට පස්සේ ආපහු ලියනවා පාට පෑනෙන්. මෙහෙම ලියා ගන්න. නමුත් අයනික සංයෝගවල ජලීය ද්‍රාවණ හෝ විලීන ද්‍රව සැලකූ විට ඒවායේ සචල අයන පවතින බැවින් ඒවා විද්‍යුතය සන්නයනය කරයි. හරි නේද? ඒවා විද්‍යුතය සන්නයනය කරයි. උදාහරණ දැන් පුතේ මෙතන නොදන්න දෙයක් කියවුණා. මොකද්ද බලන්න. ජලීය ද්‍රාවණ හෝ විලීන ද්‍රව. දැන් උදාහරණයක් අපි ගමු ඒක තේරුම් කරගන්න. සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් මේක ලුණු කැටයක්. හරි. සෝඩියම් ක්ලෝරයිඩ් අපි ලුණු කැට කියලා ගමුකෝ. හරි. මෙහෙම. එතකොට ඒ කියන්නේ ඝන අවස්ථාවේදී මේකට අපිට වතුර එකතු කරලා ඕනනම් හදාගන්න පුළුවන් පුතේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය. හරි ඒක කිව්වනේ. එතකොට මේකේ තියෙන්නේ මොනවද? සෝඩියම් ක්ලෝරයිඩ් සමග තියෙනවා ජලය. රසායනිකව බන්ධනය වෙලා නෙමෙයි වෙනම සංඝටක තියෙනවා. අපිට කාට හරි පුළුවන් නම් මේ සෝඩියම් ක්ලෝරයිඩ් කැට අරගෙන ලුණු කැට අරගෙන ඒක දිය වෙනකන් පත් කරනවා. වතුර බිඳුවක්වත් දාන්නේ නැහැ. වතුර බිඳුවක්වත් දාන්න නැතුව
ලුණු කැට හැම එකක්ම දිය වෙනකන් රත් කරොත් එහෙම එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රවය හැදෙනවා. අන්න ඒකට තමයි කියන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් භෞතික අවස්ථාව දාන්නේ L කියන ලික්විඩ් කියන අදහස එන්න සිම්පල් L දානවා පහලින්. එතකොට ඒකට ජලයේ මිශ්‍රණය සෝඩියම් ක්ලෝරයිඩ් විතරමයි එකේ තියෙන්නේ. හැබැයි ද්‍රව අවස්ථාවේ තියෙන්නේ. හරි. ඕක තමයි එතකොට විලීන සහ ද්‍රාවණ කියන එකේ කතාව. ද්‍රාවණයක් නම් ඒකේ ජලය හෝ වෙනත් සංඝටකයක් තියෙන්න පුළුවන්. අදාළ සංඝටක දෙකම ද්‍රව අවස්ථාවේ තමයි තියෙන්නේ. ජලීය ද්‍රාවණයක් නම් අපි ඒකට ඒක්වස් කියලා දානවා. AQ කියන එක දානවා. විලීනයි කියලා කියන්නේ ඒක වතුර කලවන්නේ රත් කරලා ද්‍රව කරගත්ත එකක්. ඉතින් මෙහෙම විලීන සෝඩියම් ක්ලෝරයිඩ් කවුරු හරි කෙනෙක් හදාගන්න පුළුවන් නම් මේක උෂ්ණත්වය අඩුම වශයෙන් සෙල්සියස් අංශක 801ක් විතර වෙනවා. සෙල්සියස් අංශක 801ක් විතර වෙනවා. ඉතින් කොහොමත් විලීන සෝඩියම් ක්ලෝරයිඩ් හදනකොට මේක සාමාන්‍ය සෙල්සියස් අංශක 900ට රත් කරනවා. හරි. මේක විදුලි විච්ඡේදනය සඳහා අවශ්‍ය වෙන දෙයක්. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විදුලි විච්ඡේදනය කළා තමයි සෝඩියම් ලෝහය නිස්සාරණය කරගන්න. අපි ඒක 11 වසරේදී මේ පාඩමේදී කතා කරමු. right. ඊට පස්සේ දැන් අපිට ඕනි දැන් අවශ්‍ය වෙන්නේ ඒක නෙමෙයිනේ ඒක අමතර දෙයක්නේ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ අයනික සංයෝග වල ජලීය හෝ විලීන ද්‍රාවණ වලින් විදුලිය ගමන් කරන බව පෙන්වන්න සරල ක්‍රියාකාරකමක් මෙතෙන්ට එකතු කරගන්න එක. හරි. මම මේක ක්ලියර් කරලා දානවා. ඊළඟට පින්තූරයක් අඳින්න යන්න පුතේ. ඔයාලත් මේ පින්තූරය ඉක්මනට ඇඳ ගන්න. මම මේ අඳින්නේ බීකරයක්. හරි. ඔන්න බීකරය. ටක් ගාලා ඇඳ ගන්න. මේ තියෙන බීකරයක්. මේකට දානවා සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක්. හරි. අවර්ණයිනේ. ඉතින් මම මේකට නිල් පාට දැම්මා මේ විදිහට. ඊට පස්සේ මේකට කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙකක් අපි දාමු. 9 වසරේදී විදුලි විච්ඡේදනයේ තරමක් ඉගෙනගෙන තියෙනවා. ඒව දැන් මතක් වෙන්න ඕනි. හරි. මේ විදිහට අපි දාගමු ටක් ගාලා. මේ තියෙන්නේ කාබන් ඉලෙක්ට්‍රෝඩ දෙක. හරි. ඊට පස්සේ අපි මේකට විදුලිය ගමන් කරනවද නැද්ද කියලා අපිට චෙක් කරගන්න අපි මෙතෙන්ට බල්බ් එකක් දාගමු. මෙන්න මේ විදිහට. ඒ වගේම මේකට කරන්ට් එක දෙන්න අපි දාගන්නවා 9 වෝල්ට් බැටරි එකක්. මම මේක මෙතෙන්ට ගන්නවා. right. මේ තියෙන්නේ 9 වෝල්ට් බැටරි එක. right. ඔය විදිහට. අර පැත්තෙන් ලයිට් එක තිබ්බත් කමක් නැහැ පුතේ. ඒක ප්‍රශ්නයක් නැහැ. මේකට විදුලි සැපයීම මේ විදිහට ඇඳගමු ටක් ගාලා. මෙහෙම මේක ධන ඉලෙක්ට්‍රෝඩය කියලා ගමු. sorry. මේක ඍණ ඉලෙක්ට්‍රෝඩය වෙනවා. හේතුව ලොකු අග්‍රය මේක ඍණ තියෙන නිසා. මේක ධන ඉලෙක්ට්‍රෝඩය කියලා ගමු. මෙන්න මේ විදිහට. right. ටක් ගාලා ඇඳ ගන්න මේක. මන්ට ඇඳ ගන්න. මේ කොටස් ටික නම් කරගමු ඇඳගෙන ටක් ගාලා. මේ තියෙන කාබන් ඉලෙක්ට්‍රෝඩය සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය බීකරේ නම් කරන්න ඕනේ. බල්බේ තියෙනවානේ. මෙතන 9 වෝල්ට් බැටරි එක. හරි. පුතේ ඔයාලට රූප පෙරුන්නේ නැහැ කියලා කිව්ව නේද? හරි. මම රූප ෂෙයා කරා. right. chat එකට පුතේ මම ඔයාලට chat එක මේ මියුට් කරලා තිබුණේ අර
පිස්සු හොල්මන් දෙකක් ආවනේ ඊයේ ක්ලාස් එකට. ඒකයි මම මේ chat එක මියුට් කරේ. මම chat එක ආයෙ ඕපන් කරන්නම්. ආයෙ මොකක් කර වුණත් ඉතින් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ. right ඉන්නකෝ. හරි. ඔයාලට chat එක මේවා කරලා තියෙන පුතේ මේ රූපය ඇඳ ගන්නටක් ගන්න. පේනව නේද? හරි. මෙහෙම ඇඳ ගන්නටක් ගන්න රූපේ. බල්බය මෙතන කාබන් ඉලෙක්ට්‍රෝඩ මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් ජලී ද්‍රාවණය. සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය. මේක 9 වෝල්ට් බැටරි එක. හරි. එතකන් මේක ටක් ගාලා පුතේ දුෂාන් බලන්න මේ chat එක එනබල්ද කියලා. හරි 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 හරි. right. එතකන් ටක් ගාලා විනාඩියක් දෙන්න ඉක්මනට ඇඳ ගන්න. ඇඳලා ඉවර නම් පුතේ අද උස්සන්නකෝ. එතකොට මට බලා ගන්න පුළුවන් කාලයක්ද මදිද කියන එක. මම අත උස්සන්න ඇඳලා ඉවර නම් මේකට පුතේ මම මේ පින්තූර මේ විදිහට ඇඳේ 9 වෝල්ට් බැටරි එකක් සම්බන්ධ කරලා මෙතනට දාන්න කියලා තියෙන්නේ ඔය ටෝච් බල්බ් එකක්. ඔයාලගේ පෙළපතේ තියෙන ක්‍රියාකාරකම මේ විදිහට තියෙන්නේ. මෙතෙන්ට LED එකක් සම්බන්ධ කරන එක තමයි වඩාත් සාර්ථක වෙන්නේ. LED එකක් සම්බන්ධ කරා නම් මේක ටක් ගාලා දැල් වෙනවා බලා ගන්න පුළුවන්. මොකද LED එකක් දැල් වෙන්න අවශ්‍ය වෙන්නේ මිලි ඇම්පියර් 20ක විතර කරන්ට් එකක් අවශ්‍ය වෙන්නේ. මිලි ඇම්පියර් 20ක් 30ක් අතර වගේ කරන්ට් එකකින් LED එකක් දැල් වෙනවා. මේ වගේ බල්බ් එකක් දැල් වෙන්න සාමාන්‍යයෙන් හොඳ ආලෝකයෙන් දැල් වෙනවා නම් මිලි ඇම්පියර් 300ක විතර කරන්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේක ගන්නට වඩා ප්‍රායෝගිකයි LED එකක් ගන්න එක. හැබැයි ඔයාලට පෙළපතේ දීලා තියෙන රූපේ සමහරවිට විභාගයට ප්‍රශ්නයකට එන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේක මෙතෙන්ට මේ විදිහට ගත්තේ. හරිනේ. තාම ඉන්නවද ඇඳලා නැති අය? තව විනාඩියක් දෙන්න පුතේ ඉක්මන් කරන්න. ඊටු කොටසට යන්න ඊට පස්සේ. ඇඳලා ඉවර නම් පුතේ මේ අත උස්සන්න නැතුව ඉන්න එපා. එතකොට ගොඩක් ළමයි ප්‍රමාණයක් ඇඳලා නැහැ වගේ නේ මං හිතාගෙන ඉන්නේ. මං කරන්න. හරිද? දුෂාන් විශ්ව ඉවර නම් පුතේ අත උස්සන්න. රවිදු
උත්තර ඔපෙක් ඉවර නම් අත උස්සන්න පුතේ. රවි හරි. මේ chat එක පුතේ මම mute කරලා තිබ්බේ අර එක මේ ආතල් දෙන සෙට් එකක් ඉන්නවනේ වෙනම Zoom classes වලට ඇවිල්ලා ඊ එක්කෙනෙක් එහෙම ඇවිල්ලා තිබුණා. ඒක නිසා තමයි මේ chat එක off කරලා තිබ්බේ. හරි. right එහෙනම් අපි ඊළඟ කොටසට යමු නේද? අඳින්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් පුතේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. එතකොට මේකේ මේ ඇටවුම හැදුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් නිරීක්ෂණය තමයි බල්බ් එක දැල් වෙනවා. බල්බ් එක දැල් වෙන එකෙන් අපිට තීරණය කරන්න පුළුවන් බල්බ් එක දැල් වෙනින් අපිට තීරණය කරන්න පුළුවන් මේකේ විදුලිය ගමන් කරන බව. ඒතකොට අපිට විදුලිය ගමන් කරන විදිහ මෙතන ඕන චුට්ටක් ඇඳලා පෙන්නමු. මේ අග්‍ර දෙක අතර විදුලිය ගමන් කරනවා සම්මත දිශාව විදිහට සලකන්නේ අපි ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රය දක්වා වූ දිශාව. මේකේ සචල අයන තියෙනවා. අන්න එකක් දෙකක් අපි සචල අයන තැන් වල ඇඳලා පෙන්නමු. මේ සෝඩියම් ධන අයන දෙකක් තුනක් හරි. ක්ලෝරයිඩ් ඍණ අයනත් දෙක තුනක් මෙහෙම තැන් වල ඇඳලා තියන්නකෝ. හරි. මෙහෙම විදුලි ධාරාවේ දිශාව අපි ලකුණු කරලා තියෙනවා. ද්‍රාවණය හරහා විදුලි ධාරාව ගියේ නැත්නම් බල්බ් එක දැල් වෙන්න විදියක් නැහැනේ. right. එහෙනම් අපි මේක නිරීක්ෂණය ලියා ගමු. අදින්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා පුතේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගන්න. මෙහෙම ලියා ගන්න. ඉහත ක්‍රියාකාරකම සිදු කිරීමේදී ඉහත ක්‍රියාකාරකම සිදු කිරීමේදී බල්බය දැල්වීම මගින් නිගමනය කළ හැකි වන්නේ බල්බය දැල්වීම මගින් නිගමනය කළ හැකි වන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය තුලින් විදුලිය සන්නයනය වන බවයි. හරි. මේ විදිහට එතකොට පුතේ කොපර් සල්ෆේට් වලිනුත් විදුලිය ගමන් කරනවා ජලීය ද්‍රාවණයක් නම් වෙනත් ඕනෑම අයනික සංයෝගයක ජලීය ද්‍රාවණයක් තුලින් උනත් විදුලිය ගමන් කරනවා. හරි. පාඩබැනක ලියා ගන්න. එසේම වෙනත් අයනික සංයෝගවල ජලීය ද්‍රාවණද විදුලිය සන්නයනය කරයි. වෙනත් අයනික සංයෝගවල ජලීය ද්‍රාවණද විදුලිය සන්නයනය කරයි. උදාහරණ කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණය දාගමු අපි. කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණය AQ කියන්නේ ජලීය ද්‍රාවණය. හරි නේද? ඊට පස්සේ තව එකක් ඕනනම් අපිට ගන්න පුළුවන් ආම්ලීකృత ජලය කියලා ගන්න පුළුවන්. ජලය ආම්ලික අවස්ථාවේදී අපිට මෙහෙම ලියන්න පුළුවන් H2OH+ කියලා. මේ අවස්ථාවේදී විදුලිය සන්නයනය වෙනවා. ඒක ආයනික සංයෝගයක් නෙවෙයි. නමුත් මෙතන විදුලිය සන්නයන අම්ල තුල සචල අයන තියෙන නිසා එකත් ලියලා තියාගන්න.
ඒකත් වැදගත් වෙයි. හරි. විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයත් ඒ වගේම තමයි. හරි. ඔන්න එකත් ලියමු මෙතෙන්ට. විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. විලීන සෝඩියම් ක්ලෝරයිඩ්. මේ දෙක පහලින් ලියපු උදාහරණ දෙක පුතේ ජලීය ද්‍රාවණ නම් නෙමෙයි, දෙක වෙන දෙකක්. හරි. හරි. ඔය ටික තමයි එතකොට ආයනික සංයෝග ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ආයනික සංයෝග. ඊට පස්සේ අපි යනවා සහසංයුජ සංයෝග ගැන කතා කරන, සහසංයුජ බන්ධන ගැන කතා කරමු ඊළඟ මාතෘකාවේ. මාතෘකාව දාගන්න සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන. හරි නේද? සහසංයුජ බන්ධන. අපි මේක පොඩ්ඩක් හැඳින්වීමක් ලියාගෙන පුතේ බලමු කොහොමද සහසංයුජ බන්ධනයක් හැදෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අර්ථ දැක්වීමක් අපි ලියාගමුකෝ. පරමාණු දෙකක් හෝ කීපයක් අතර පාට පෑන එකෙන් ලියාගත්තා නම් හොඳයි පුතේ. පරමාණු දෙකක් හෝ කීපයක් අතර පරමාණු දෙකක් හෝ කීපයක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් හවුලේ තබා ගනිමින් සාධන බන්ධන සහ සංයුජ බන්ධන ලෙස හඳුන්වයි. සහ සංයුජ බන්ධන ලෙස හඳුන්වයි. සහසංයුජ බන්ධනයක් සහසංයුජ බන්ධනයක් ඇති කරගන්නේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කර ගැනීම සඳහාය. හරි. එතකොට පරමාණුවක් සහසංයුජ බන්ධනයකින් බැඳෙන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න. සංයුජතා කවචය කියලා කිව්වේ අවසාන ශක්ති මට්ටම කියන එක. ඒක මතක නැත්නම් එහෙම මෙතනින් ලියා ගන්න අවසාන ශක්ති මට්ටම කියලා. නැත්නම් පස්සේ නෝට් එක බලනකොට බලයි මොකද්ද සංයුජතා කවචය කියලා. අවසාන ශක්ති මට්ටම. හරි. අවසාන ශක්ති මට්ටම. උදාහරණ කීපයක් බලමු. දැන් මෙතනදී පුතේ වැදගත් කාරණයක් තමයි හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන අෂ්ටකයක් සම්පූර්ණ කරන්න බෑ. යාට තියෙන පළවෙනි ශක්ති මට්ටම විතරක් නිසා. පුතේ මට පේන්නේ මම ලින්ක් එක දාලා තියෙන්නේ පුතේ මේ Zoom paid version එකෙන් නෙමෙයි. හරි. මීට් එක විනාඩි 40ක ලිමිට් වෙලා තියෙන්නේ.
කට් වෙයි ආපහු link එකෙන් join වෙන්න. හරි මම ඒක දැන් දැක්කේ. හරි paid version එකේ නෙමෙයි දාලා දෙන විදිහ limit එක තියෙනවා. කට් වුණොත් ආයි join වෙන්න තප්පර කීපකින් කට් වෙයි වගේ. හරි. හයිඩ්‍රජන් වල පුතේ පළවෙනි ශක්ති මට්ටම විතරක් තියෙන නිසා එයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන දෙකයි එතකොට මේ ආවර්තිතා වගුවේ තියෙන එක එක මූලද්‍රව්‍යවල අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන ගාන අපිට කාණ්ඩාංකය මගින් බලා ගන්න පුළුවන්. මේ එක කියලා දාලා තියෙන කාණ්ඩයේ තියෙන සියලුම මූලද්‍රව්‍ය ටික මෙන්න මේ ටික ගත්තොත් හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම් කියන මූලද්‍රව්‍ය හතරම සංයුතා ඉලෙක්ට්‍රෝන එක බැගින් අවසාන කවචයේ තියාගෙන ඉන්න මූලද්‍රව්‍ය. එතකොට ඕනනම් මට ඒවායේ අවසාන ශක්ති මට්ටම මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. මේ බලන්න. අවසාන ශක්ති මට්ටම නම් මම මේකේ ඇඳලා තියෙන්නේ. ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන එකයි. දැන් ලිතියම් අරගත්තොත් ලිතියමුත් ඒ විදිහට තමයි. ලිතියම්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන එකයි. සෝඩියම් අරගත්තොත් එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන එකයි. මේ විදිහට අවසාන ශක්ති මට්ටම ඇඳුත් මෙහෙම. එතකොට පොටෑසියම් වල අවසාන ශක්ති මට්ටම ඇඳගත්තොත් එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන එකයි. කොහොමද අපි මේක බලාගන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙයාලගේ පරමාණු ක්‍රමාංකය අනුව ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගත්තා නම් හරියි. හයිඩ්‍රජන්ගේ තියෙන එකම ඉලෙක්ට්‍රෝන එක කියලා තමයි ලියන්න වෙන්නේ. ලිතියම් ඉන්නේ තුන්වෙනියට නේද? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම් පරමාණු ක්‍රමාංකය 3යි. ලියන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2,1 කියලා. හරි? 2.1. ඊළඟ එක බලන්න. ඊළඟ සෝඩියම් ඉන්නේ 11 වෙනියට පුතේ. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන් ඔක ගණන් කරගෙන ගියාම 11 වෙනියට සෝඩියම් ඉන්න නිසා එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න වෙන්නේ 2.8.1 කියලා. පොටෑසියම් ඉන්නේ 19ට. එතකොට එයාගේ ලියන්න වෙන්නේ 2.8යි 2.8යි 10යි තව 8ක් තියෙන ඊළඟ අවසාන ශක්ති මට්ටමේ 1යි. හරිද? ඔය විදිහට අපිට ලියා ගන්න පුළුවන් සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන. එතකොට අනෙකුත් මූලද්‍රව්‍ය වල අපි ලියුවොත් ඉලෙක්ට්‍රෝන මේ බෙරිලියම්ගේ සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. මැග්නීසියම්ගේ සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. කැල්සියම්ගේ සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. කාණ්ඩාංකය අනුව තියෙන. එතකොට හරිනේ. බෝරෝන්ගේ සංයුතා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඇලුමිනියම්ගෙත් 3ක් තියෙනවා සංයුතා ඉලෙක්ට්‍රෝන. කාබන්ට 4 වෙනි කාණ්ඩය නිසා ඉලෙක්ට්‍රෝන 4ක් අවසාන ශක්ති මට්ටමේ තියෙනවා. මම ඒක වෙන පාටකින් දාන්න. නැත්නම් මේ විදිහට. හරි. සිලිකන්ටත් ඒ වගේමයි සංයුතා ඉලෙක්ට්‍රෝන 4ක් අවසාන ශක්ති මට්ටමේ තියෙනවා. ඉතින් ওই විදිහට ඉදිරියට ඊටු ටිකක් ඇඳගෙන යන්න පුළුවන් අපිට. නයිට්‍රජන් වල සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටමේ 5ක් තියෙනවා. ෆොස්ෆරස් වලත් මෙහෙම 5ක් තියෙනවා. හරි. ඊට පස්සේ ඔක්සිජන්ගේ 6ක් තියෙනවා. 2යි 3යි 4යි 5යි 6යි 6 වෙනි කාණ්ඩ නිසා. සල්ෆර් වලත් 6ක් තියෙනවා. එයාගේ කාණ්ඩාංකය 6 නිසා. ඊට පස්සේ තව තියෙනවා ෆ්ලෝරින් කියන්නේ 7 වෙනි කාණ්ඩය. එයාට සංයුතා ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. එකයි එයාට මදි ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න. ක්ලෝරින්ටත් ඒ වගේම තමයි. හරිනේ මේ විදිහට 6යි 7යි. ඒත් අවසාන තැපේලී ඉන්න කට්ටිය මේගොල්ලෝ ටිකක් විශේෂයි. මේගොල්ලෝ ඔන්න දම් පාටින් මම දාපු තීරුව ඒක 8 වෙනි කාණ්ඩේ මේ හැමෝගෙම අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා තියෙන්නේ. හරි. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයි. එතකොට ඒගොල්ලන්ට බන්ධන සෑදීමේ අවශ්‍යතාවයක් නැහැ. හීලියම්ගේ තියෙන එක ශක්ති මට්ටමයි එයාගේ ශක්ති මට්ටමේ තිබිය හැක්කේ උපරිම ඉලෙක්ට්‍රෝන 2යි. ඒ දෙක ඒ ශක්ති මට්ටමේ තියෙනවා. ඒ නිසා එයාට ආයි ඉලෙක්ට්‍රෝන වලින් ඕනතාවයක් එහෙම නැහැ. ඒ නිසා එයා කාත් එක්කවත් බන්ධන හදන්නේ නැහැ. තනියම ඉන්නවා රෙස්පෙක්ට් එකේ. හරි. මෙතන නියෝන් කියන්නේ ඒ වගේමයි උච්ච වායු වින්‍යාසයක්. එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පිහිටනවා. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයි. එයත් බන්ධන හදන්න යන්නේ නැහැ. ඒ විදිහම තමයි ආගන්ගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයි.
ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන නිසා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා යාගේ. එයත් බන්ධන හදන්න දායකත්වයක් දක්වන්නේ නැහැ. හරි 6යි 8යි හරිනේ. ඒකට මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඕනනම් ලිව්වොත් මෙයාගේ 2යි ඉලෙක්ට්‍රෝන 2මයි තියෙන්නේ. ඒක පළවෙනි ශක්ති මට්ටමේ තියෙන්නේ. ඒක සම්පූර්ණයි. ඊළඟ කෙනාගේ එයා ඉන්නේ 10 වෙනියට, නියෝන් ඉන්නේ 10 වෙනියට. නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න අපිට 2යි 8 කියලා. ආගන් ඉන්නේ 18 වෙනියට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න වෙන්නේ 2යි 8යි 8 කියන විතර අවසාන ශක්ති මට්ටම හැමෝගෙම පිරීලා. එහෙනම් මේ අවසාන ශක්ති මට්ටම පිරලා නැති මූලද්‍රව්‍ය අවසාන ශක්ති මට්ටම පුරව ගන්න තමයි මේ සහසංයෝජ බන්ධනයක් හදන්නේ. අවසාන ශක්ති මට්ටම පුරව ගන්න තමයි සහසංයෝජ බන්ධනයක් හදාගන්නේ. දැන් උදාහරණයක් අපි අරගමු. සෝඩියම් නෙමෙයි අපි දන්නේ කරගමු මෙතන සෝඩියම් ප්‍රායනික බන්ධන හැදුවේ. පළවෙනි කාණ්ඩේ කට්ටිය ගැන කතා කරන්නේ නැතුව අපි ඔක්සිජන් ගැන කතා කරමු. මේ ඉන්නේ ඔක්සිජන්. ඔක්සිජන් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 6ක් තියෙනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන 6 8ක් බවට පත් කරගන්න කාගෙන් හරි ඉලෙක්ට්‍රෝන 2ක් ගන්න ඔක්සිජන් කැමති. කවුරු හරි දෙන කෙනෙක් ඉන්නවා නම් ඉලෙක්ට්‍රෝන ගැටලුවක් නෑ. යකින් ඉලෙක්ට්‍රෝන 2 අරගෙන යා අයනික බන්ධනයක් වුණත් හදන්න කැමතියි. හරිද? සමහර අවස්ථාවලදී එහෙම අයනික බන්ධන හදනවා. කොහොමද බලන්නේ මේ? මැග්නීසියම් බලන්නකෝ. මෙන්න මෙතන බලන්න. මේ දැන් අයනික කතාවක් කියන්නේ. හරි. මැග්නීසියම් ඉන්නේ මෙන්න මෙතන 12 වෙනි හරි ඉන්නේ. එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. එයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්න නම් එයාට තව ඉලෙක්ට්‍රෝන 6ක් ඕනේ. ඇයි? මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද 12 ලියන්න වෙන්නේ 2යි 8යි 2. අවසාන ශක්තියම 8ක් වෙන්න නම් ඒකට තව 6ක් එකතු වෙන්න එපයි. එහෙම ඉලෙක්ට්‍රෝන 6ක් දෙන්න කැමති කෙනෙක් නැහැ. කවුරුත් එහෙම ඉලෙක්ට්‍රෝන 6ක් දෙන්නේ එකක් ගන්නත් පුළුවන් බොහොම අමාරුවෙන් තමයි. ඉතින් ඒක දන්නවා මැග්නීසියම්. ඒ නිසා යා කාගෙන්වත් ඉලෙක්ට්‍රෝන ඉල්ල ගන්න යන්නේ නැහැ. මෙයා කල්පනා කරනවා මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 2 පිට කරලා දැම්මම නම් මටත් සම්පූර්ණ වෙච්ච අවසන් ශක්ති මට්ටමක් ලබා ගන්න පුළුවන් කියලා. හරි. කොහොමද බලන්න? එතකොට මෙයා මැග්නීසියම් ධන 2 අයනයක් හදනවා ඉලෙක්ට්‍රෝනයක් පිට කරලා දානවා. මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන මැග්නීසියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 12ක් තිබුණාට මැග්නීසියම් ධන 2 අයනය වෙනකොට ඉලෙක්ට්‍රෝන 2ක් අයින් වෙලා නැහිලා තියෙන. එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 10යි. right. එතකොට මේ පිට කරපු ඉලෙක්ට්‍රෝන 2 ගන්න කැමැත්තෙන් ඉන්න ඔක්සිජන් මේ ඉලෙක්ට්‍රෝන 2 අර ගන්නවා. හරි. ඔක්සිජන් වල තිබුණා 6ක් ඉලෙක්ට්‍රෝන අවසාන ශක්ති මට්ටමේ. මැග්නීසියම්ගෙන් ගත්ත දෙකත් එක්ක ඔක්සිජන්ට අමතර ඉලෙක්ට්‍රෝන 2ක් හම්බුණා. ඒ නිසා එයාට ඍණ 2ක ආරෝපණයක් ලැබුණා. ඉතින් මෙහෙම හැදිච්ච ආරෝපණ දෙක අතර ධන හා ඍණ අයන අතර ඇතිවන බන්ධනය අයනික බන්ධනය. ඔය ක්‍රමයට කම්ප්ලීට් කරගන්න බලනවා. එහෙම බැරි අවස්ථාවලදී ඔක්සිජන් නිකන් ඉන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් රවට්ට ගන්න අපි ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගමු කියලා. ඒකට වැඩිපුරම අහුවෙන්නේ හයිඩ්‍රජන්. බලන්න කොහොමද අහුවෙන්නේ කියලා. ඔක්සිජන් කියනවා දැන් හයිඩ්‍රජන් පරමාණුවක් මෙන්න මෙහෙම ඉන්නවා. මේ බලන්න මේ ඉන්නේ හයිඩ්‍රජන්. මෙන්න හයිඩ්‍රජන්. හරි. මෙයාට තියෙන්නේ එකම එක ඉලෙක්ට්‍රෝනයයි පව් අහිංසක එකම එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. මෙයා ඉතින් බලබලා ඉන්න මට කවුරු හරි ඉලෙක්ට්‍රෝනයක් දුන්නොත් මමත් හීලියම් වගේ වෙනවනේ මමත් උච්ච වායුවක් වෙනවනේ කියා මෙහෙම ඉන්නකොට ඔක්සිජන් මොකද කරන්නේ බලන්න මේ. ඔක්සිජන් ඇවිල්ලා කියනවා මගේ ළඟ නම් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. අපි ඔක්සිජන් වෙන පාටකින් දාමු. මෙහෙම right. මගේ ළඟ නම් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මාත් එක්ක ඉන්නවා නම් මං ඉලෙක්ට්‍රෝනයක් දෙන්නම් වගේ එකක් කියනවා. හරි. ඔන්න එයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 6 බලමු. මෙහෙම දාගමු අපි. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔහොම දාගමු ඉලෙක්ට්‍රෝන 6. ඉතින් හයිඩ්‍රජන් මොකද කරන්නේ? එහෙමද එහෙනම් කමක් නැහැ කියලා. දැන් හයිඩ්‍රජන් එනවා මෙතෙන්ට. මේ බලන්න. හයිඩ්‍රජන් ආවට පස්සේ දැන් හයිඩ්‍රජන් ළඟ ඉලෙක්ට්‍රෝනයක් තියෙන නිසා හයිඩ්‍රජන්ටත් තියෙන හැඟීමක් දැන් මගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයි. ඔක්සිජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් මට හම්බුණා කියලා හිතාගෙන ඉන්නවා.
තව හයිඩ්‍රජන් කෙනෙක් එහෙමම රවට්ට ගන්නවා මේ බලන්න. හරි. එතකොට ඒ හයිඩ්‍රජනුත් මෙතෙන්ට ආවා. එයත් හිතාගෙන ඉන්නවා ඔක්සිජන්ගේ තියෙන මේ ඉලෙක්ට්‍රෝනය මටත් අයිති මමත් සම්පූර්ණයි කියලා. දැන් මේ විදිහට ඉන්නවා. දැන් මෙතන මොනවද තියෙන මූලද්‍රව්‍ය? හයිඩ්‍රජන් 2යි ඔක්සිජන් 1යි. මේ මොනවද? මේ තියෙන්නේ ජලය. හරිනේ වැඩේ. එතකොට මේ විදිහට ඔන්න ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම නිසා සහසංයුජ බන්ධනයක් ඇති වෙනවා හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර. හරි. දැන් මෙහෙම අපිට හිතෙනවා හරිම සහයෝගයෙන් ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි දෙන්න ඉන්නවා කියලා. මම රවට්ට ගත්තා කියලා කිව්වේ ඇයි දන්නවද? මෙහෙම හිටියට පුතේ ඔයාලට විද්‍යුත් ඍණතාවය කියන එක මතකද? විද්‍යුත් ඍණතාවයේදී කිව්වා සමහර පරමාණු වලට තමන්ගේ පැත්තට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව වැඩි, ආකර්ෂණය කර ගැනීමේ හැකියාව වැඩි. එතකොට මේ දෙන්න අතරින් වැඩි විද්‍යුත් ඍණතාවයක් තියෙන ඔක්සිජන් වලට ඔක්සිජන් මොකද කරන්නේ? හයිඩ්‍රජන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝනෙත් තමන්ගේ පැත්තට වැඩිපුර බලයක් දාලා ඇදලා ගන්නවා. අනිත් හයිඩ්‍රජන් ගෙනොත් ඒ විදිහටම ඉලෙක්ට්‍රෝනේ තමන්ගේ පැත්තට ඇදගෙන ඉන්නේ. හයිඩ්‍රජන්ට තිබුණ ඉලෙක්ට්‍රෝනෙත් නැති වෙන්න යන සීන් එකක් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මත ධනාරින ආරෝප නැති වෙන කතාවක් පස්සේ අපි කතා කරමු වෙනම බන්ධන විශේෂයක් ගැන කතා කරද්දී. දැන් මෙතනදී ඔන්න සහසංයුජ බන්ධනේ ඇති වුණා කියන එක මතක තියාගන්න. මම ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හොටපටේ පස්සේ කියන්නම්. ඒක දැන් මෙතනදී මම නිකන් කිව්වේ අර රවට්ටනවා කියන කැලලක් කියපු නිසා. හරි. right. එතකොට ඔන්න පළවෙනි සහසංයුජ බන්ධනේ අපි ජලය ඇඳගත්තා. right. ඒ වගේ අපි තව එකක් බලමු. තව බහුලව ඉන්න කෙනෙක් තමයි කාබන් ගොඩාක් සංයෝග හදනවා. කාබන් ගොඩක් සංයෝග හදන නිසා කාබනික රසායනික කියලා වෙනම රසායන විද්‍යාවක් ගැන කතා කරනවා. බලන්න කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි. ඒ 4 මම කාබන් පරමාණු ඇඳපු පාටින්ම දාන්නම්. මේ බලන්න. මෙතන ඉලෙක්ට්‍රෝන 1යි, මෙතන 1යි, මෙතන 1යි, මෙතන ඉලෙක්ට්‍රෝන. හරිනේ. එතකොට මෙයාට තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනේද? 4ක් ඕනේ. ඉතින් මෙයා මොකද කරන්නේ? අර වගේම මේකේ අවසාන පෞච්චය පෙන්නන්න. හයිඩ්‍රජන් පරමාණු 4ක් මෙයා රවට්ටනවා. ඔක්සිජන් තව හොඳයි දෙන්නයි රවට්ට ගත්තේ. මෙයාගේ දැන් ඉලෙක්ට්‍රෝන 4ක් ඕනනේ. මෙයා හයිඩ්‍රජන් පරමාණු 4ක් තමන්ගේ ළඟට ගෙන්න ගන්නවා. අපි දෙන්න ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගමු කියලා මේ. මෙන්න එයාගේ තිබුණු එයාටම අයිති ඉලෙක්ට්‍රෝන 4. හයිඩ්‍රජන් පරමාණු ටික කළු පෑනින් දැම්මොත් මෙන්න මෙහෙම මේ බලන්න මේ විදිහට මේක කොටස මකලා දාන්න පුතේ. මේක තිබ්බොත් දැන් ඒක ටික අඳින්න බෑනේ. right ඔය විදිහට හයිඩ්‍රජන් පරමාණු 4ක් අරගෙන එන. මේ බලන්න හයිඩ්‍රජන් කියලා මම මෙහෙම දාන්නම්. ඉලෙක්ට්‍රෝන 4 ඒගොල්ලන්ගේ මේ. හරිනේ. එතකොට කාබන් වටේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි. හැබැයි කාබන්ට සම්පූර්ණ තනියයි තියෙන නෑ ඉලෙක්ට්‍රෝන. හයිඩ්‍රජන්ලත් ඒ තියෙන ඉලෙක්ට්‍රෝනේ දෙන්න කැමති නැහැ. ඒගොල්ලොත් වැඩේ අතාරින්නේ නැහැ. කොහොම හරි අමාරුවෙන් හරි හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනේ රැකගෙන ඉන්නවා. කාබන්ගේ ඉලෙක්ට්‍රෝන ටික දෙන්නේ නැහැ කොහොමත් හයිඩ්‍රජන්ට. කාබන් වෙනම ඉන්නවා තනියෙන්. හරි. එයා බලන්නේ එයාගේ පැත්තට ඉලෙක්ට්‍රෝන ටික අද ගන්න. හයිඩ්‍රජන් බලනවා හයිඩ්‍රජන්ගේ පැත්තට අද ගන්න. හැබැයි ශක්තිවන්තයාගේ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ටික ඇදිලා තියෙන්නේ. right. එහෙනම් ඔය විදිහට හදන බන්ධන ටිකක් තියෙන පුතේ අපි ඒ ගැන බලමු. උදාහරණ කීපයක් ඇසුරින් බලමු. තප්පරයක් ඉන්න පුතේ. හරි. එහෙනම් අපි උදාහරණ කීපයක් ඇසුරින් මේක පැහැදිලි කරගමු. දැන් අවසානට ලිවි වෙන්නේ මේ සටහනනේ. හරි.
උදාහරණ කියලා දාලා අපි මේ ජල අණුවේ කතාව ලියමු. උදාහරණ කියලා දාගන්න කළු පෑනේ. එකක් දෙකක් විතර විස්තර කරලා අනෙක් ටික අපි සහසංයුජ බන්ධන හදන විදිහ විතරක් සරලව හැඳගමු. ගොඩක් නෝට් එකක් ලියන්නේ නැතුව. උදාහරණ රයිට් මෙහෙම ලියන්න. ඔක්සිජන් යනු හයවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නිසා අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හයක් පවතී. අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන හයක් පවතී. අවසන් ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය මම මෙහෙම සංකේතය දාන පුතේ. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කර ගැනීම සඳහා හයිඩ්‍රජන් පරමාණු දෙකක් සමග ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තබා ගනී. හරි. එතකොට අපි මේක ඇඳලා පෙන්නමු. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.6 8 වෙනියට ඉන්නේ. හරි. එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයට තියෙන්නේ 6යි. මම මේ නෝට් එක අයින් කරලා දාන්නම් පුතේ. දැන් ලියලා ඉවරයිනේ නේද? රයිට්. මේ ඉන්නේ ඔක්සිජන් කියලා ගමු අපි. හරි. මේ විදිහට ඔක්සිජන් එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6 මේ විදිහට ලකුණු කරගමු අපි. ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. හයිඩ්‍රජන් පරමාණුව අපි වෙන පාටකින් දාමු. මෙහෙම පෑනින් මේව අඳින්න ගියාම නම් පුතේ වැඩේ සවුත් වෙනවා. පැන්සලෙන් ඇඳගත්තත් හොඳයි. හැබැයි ඉතින් පාට දාගන්න පුළුවන් පෑනින් ඇඳගත්තොත්. මේකට පාට පැන්සලක් පාවිච්චි කරා නම් සවුත් වෙන්නේ නැතුව වැඩේ අස්සට ඇඳ ගන්න පුළුවන්. හරි. මේ විදිහට. හරිනේ. මේක ඇඳ ගන්න. මේ තියෙන්නේ ජල අණුව. H2O. හරි නේද? එතකොට අර මේක අඳිනකොට පුතේ අපිට අදහසක් තියෙන්න ඕනි මේ මූලද්‍රව්‍ය කීවෙනියටද තියෙන්නේ කියලා. හරිද? නැත්නම් මේකේ පරමාණු ක්‍රමාංකය ගැන
මතක තියෙන්න ඕනි. පරමාණු ක්‍රමාංකය කීයද කියන එක ගැන අදහසක් තියෙන්න ඕනි. මේ බලන්න. හරි. මේක දැන් ඔයාලා මං හිතන්නේ ඇඳලා ඇති. දැන් එකපාරටම මේක අපි දැන් පාඩමේදී කියලා දෙනකොට දැන් මේකේ 6යි තියෙන්නේ මේකේ 1යි තියෙන්නේ ආදි වශයෙන් කියනවනේ. එහෙම නැත්තම් දැන් ඔයාලට විභාගයට අඳින්න කියනකොට ඔය කතන්දර මොනවද කියන්නේ? මෙතෙන් 90 ලුයිස් ව්‍යුහය අඳින්න. එහෙමනේ කියන්නේ. හරි. එතකොට අපිට මතක් වෙන්න ඕනේ මෙතෙන් කියන්නේ CH4 කියන අණුව ජීව වායුවේ තියෙන ප්‍රධාන සංඝතකය මෙතෙන්. මේකට අපිට කියන්න පුළුවන් මීතේන් කියලා කියන්නත් පුළුවන්. එතකොට මෙතේන් කියපු ගමන් අපිට මේ සූත්‍රය දෙන්නෙත් නැහැ. CH4 කියන එක දෙන්නෙත් නැතුව කියනවා මෙතේන් අණුවේ ලුයිස් ව්‍යුහය අඳින්න. හරි. නැත්තම් මේකේ ඔය අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සහ සංයුජ බන්ධනය හදන ආකාරය නිරූපණය කරන්න කියලා. එතකොට මේක කියපු ගමන් ඔයාලට මතක් වෙනවනේ මෙතේන් කියන්නේ CH4 කියලා. ඒක මතක් වෙන්නේ නැතුව මේක හදන්න විදියක් නැහැ නේ. හරි. ඊට පස්සේ කාබන් කීවෙනි කාබන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතක නම් හරි. අපි බලමු කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මතක තියාගන්නේ. එක එක මූලද්‍රව්‍ය මතක තියාගන්නේ නැහනේ. අපිට මූලද්‍රව්‍ය 20 මතකයි. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් කියලා ගණන් කරුවාට පස්සේ කාබන් එන්නේ 6 වෙනියට. පරමාණු ක්‍රමාංකය 6යි. එතකොට ලියන්න පුළුවන් අපිට 2යි 4 කියලා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒක ලියාගත්තම අපි දන්නවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් බව. හයිඩ්‍රජන් 1යිනේ තියෙන එක දන්නවනේ. අන්න එතකොට මොකද කරන්නේ? අපිට කාබන් වල සහ ඔය හයිඩ්‍රජන් වල අවසාන ශක්ති මට්ටම නිරූපණය කරමින් අර කියපු කතාව අඳින්න පුළුවන්. කාබන් පරමාණු මෙහිම මැදින් දානවා. එයා තමයි මධ්‍ය පරමාණුව. එයා වට කරගෙන ඉන්නවා හයිඩ්‍රජන්ලා 4 දෙනෙක්. ඒ 4 දෙනාත් එක්ක ඉලෙක්ට්‍රෝන 4ක් හවුලේ තියා ගන්නවා මේ. ඔය විදිහට. අපි මේවා ඇඳ 9 වසරෙදිත් මෙතෙන් එහෙමනම් හරි. මේ බලන්න. රයිට්. ඔහොම. එතකොට කාබන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 මම මේ විදිහට දාන්නම් මේ. එයාගේ සංයුජතා කවචය තමයි එතකොට මේ නිරූපණය කරලා තියෙන්නේ. කළු පෑන් නිරූපණය කරලා තියෙන්නේ හයිඩ්‍රජන් සංයුජතා කවචය. හරි. මේක දැන් අඳින්න එපා. මම මේ අඳින විදිහ ඔයාට කිව්වේ. ප්‍රශ්නයක් දෙනකොට අඳින්නේ කොහොමද කියලා. හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 1යි. ඉතින් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස 1. ඒකට අවසාන ශක්ති මට්ටම 1යි තියෙන්නේ. හොඳ. එතකොට මූලද්‍රව්‍ය 20 අණුපිළිවෙලින් මතක තිබිය යුතුද? ඔව් අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ. හරි. අර චූටි කාලේ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට කියන්නේ ඉංග්‍රීසි හෝඩිය පාඩම් කරගන්න කියලා. අකුරු 26 අමාරුවෙන් පාඩම් කරගන්නේ. අන්න ඒ වගේ ඒ ඉංග්‍රීසි හෝඩිය අකුරු 26 මතක නැත්නම් ආයෙ වචන ලියන්න බෑනේ. වචන ලියන්න බැරි නම් වාක්‍ය ලියන්න බෑ. ඉතින් කාට හරි දරුවෙකුට 10 වසරේ හෝ 11 වසර ඒගොල්ලන්ට ආවර්තිතාව වගේ මතක නැත්නම් පුතේ කෙමිස්ට්‍රි කියලා එකක් එතනින් එහාට යාට කතා කරන්න දෙයක් නැහැ. හරි. ඒ නිසා ආවර්තිතාව වගේ ඉංග්‍රීසි හෝඩිය අර අකුරු 26 පාඩම් කරගන්නවා වගේ එක කටපාඩමේ තියෙන්නම ඕනි. කටපාඩමේ තියෙන්නම ඕනි. ඉතින් මේකට ළමයි කවි සින්දු හදාගෙන තියෙනවා මේවා පාඩම් කරන්න. මම නම් හිතන්නේ ඒකට කවි සින්දු හදාගන්නවා කියන්නේ ඔයා කවිය ලියලා වෙනම මේවා ටික ලියා මූලද්‍රව්‍ය ටික හදනකොට ඒකට තව කාලයක් යනවා. ඒක උනා ලේසිම ක්‍රමය තමයි හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් හයිඩ්‍රජන් එහෙම පේලියට මතක තියාගන්න. මහලුක අමාරු වැඩක් නෙවෙයිනේ. ඕක දන්නේ නැත්නම් පුතේ කෙමිස්ට්‍රි පාර්ට් එකේ ලකුණු ගන්න එක ගැන නම් හිතන්න එපා. රයිට්. මේක අනිවාර්යෙන් ආවර්තිතාවකට සම්බන්ධ ප්‍රශ්නයක් වෙනවා. ලකුණු 20ක 220කින් 110ක් විතර ලකුණු වෙනවා එකට. ඒ නිසා ඒකට අනිවාර්යෙන් සූදානම් වෙන්න. ඒක ලේසියෙන්ම ලකුණු උපයාගත හැකි ප්‍රශ්නයක්. හැබැයි මේ තාක්ෂණික දත් එකක්වත් දන්නේ නැත්නම් මේ ලකුණු ටිකත් මගේ හැරෙනවා. අපරාධයම කරගන්න එපා. මූලද්‍රව්‍ය 20 පාඩම් කරගන්න. අපි දෙවෙනි උදාහරණයේ විදිහට මෙතෙන් ගැන ලියාගමු. ලියාගෙන ඉවර වෙලා හඳගමු. අංක 2 දාන්න මෙතෙන් කියලා. මෙතෙන් දැම්ම අඳින්න එපා. මේවා කවුරුත් කටපාඩම් කරන්න යන්නේ නැහැ. කටපාඩම් කරන්නේ පරමාණු ක්‍රමාංකය අනුව තියෙන මූලද්‍රව්‍ය 20 විතරයි. ඒ ඇසුරෙන් අපිට තර්කානුකූලව මේකේ ව්‍යුහය නිර්මාණය කරගන්න පුළුවන්. right මෙහෙම ලියාගමු. හතරවන කාණ්ඩයේ ඇති
හතර එතකොට රෝම ඉලක්කමෙන් හොඳේ 4 වන කාණ්ඩයේ ඇති කාබන් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් පවතී. ඉලෙක්ට්‍රෝන 4ක් පවතී. එම නිසා මම ඩොට් 3ක් තිබ්බා. එම නිසා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කර ගැනීමට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කර ගැනීමට තවත් ඉලෙක්ට්‍රෝන 4ක් අවශ්‍ය වේ. 4ක් අවශ්‍ය වේ. එබැවින් හයිඩ්‍රජන් පරමාණු 4ක් සමග ඉලෙක්ට්‍රෝන 4ක් හවුලේ තබා ගනී. හතරක් හවුලේ තබා ගනී. හරි නේද? right. එතකොට මේක අඳින්න ඔන්න හයිඩ්‍රජන් වලත් අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන දෙක මම අඳිනවා මේ. හරි මේක ඇඳගෙන ටක් ගාලා. මේ තියෙන්නේ මෙතෙන්. හරි දැන්දලා ඉවර නම් අත උස්සන්න පුතේ. ප්‍රශ්න මොනවා හරි තියෙනවා පුතේ chat එකට දාන්න. මේ මැසේජ් එකක් විදිහට මම උත්තරයක් දෙන්නම්. හර්තා විනාඩියක් දෙන්නම් පුතේ ඉක්මනට ඇඳලා ඉවර කරගන්න. පාට පැන්සලක් වගේ පාවිච්චි කරනවා නම් හොඳයි. එතකොට පාට වලින් පෙන්වන්න පුළුවන් නිසා. හරි නේද? උත්තරා උපේක් රවින්දු පියුමි නවන්දරා නෙත්සිතුම් කවින්දු ඇඳලා ඉවර නම් අත උස්සන්න. වරුෂ
හරිද? අනිත් පැත්ත ඉවරන අතුසන් උත්තර උපේක් පියුමි කවිඳු. ඊළඟ කොටසට අපි යමු නේද දැන්. අපි ඒ වගේ තවත් අණු කීපයක පුතේ සහසංයුජ බන්ධන හදන විදිහ ලියාගමු. මේ විදිහට දැන් අපි බැලුවේ මේ විෂම පරමාණු කණු කීපයකනේ. ඒ කියන්නේ කෙනෙකුට වෙනස් වර්ගයේ පරමාණු හදන සහසංයුජ බන්ධන බැලු. සමහර අවස්ථාවලදී සම පරමාණුක අණුත් මේ විදිහේ බන්ධන නිර්මාණය කරන සහසංයුජ බන්ධන හදනවා. අපි ඒවත් හිතෙන්ට අහු වෙන විදිහට මෙහෙම ප්‍රශ්නයක් ලියා ගන්න. කළු පෑනේ ප්‍රශ්නයක් ලියා ගන්න. අංක 1 දාලා ලියන්න. පහත සඳහන් අණු සහසංයුජ බන්ධන සාදමින් ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්නා ආකාරය අඳින්න. සම්පූර්ණ කරගන්න ආකාරය අඳින්න. හරි. එතකොට මම අණු ටිකක් දෙන්නම්. මේ බලන්න. පළවෙනි එක අපි අරගමු ඇමෝනියා අණුව. ඇමෝනියා කියන්නේ NH3. හරි. දෙවෙනි එක දැන් ඔයාලට මේක අඳින්න පුළුවන් නම් මෙහෙම ඇඳගෙන යමු. ඉස්සරහට ඇඳගෙන යන්න. ඊළඟට ගෙන අපි phosphorus trichloride PCl3 හරි. ඔය දෙක අඳින්න කොටක් ගාලා ඊට පස්සේ මම දාන්න තුන්වෙනි එක Cl2 chlorine. මෙතනින් දාන්නම් 3 ක්ලෝරීන් අණුව. හරි ඇඳගෙන යම් බලන්න. හරි කොහොමද අඳින්නේ? නයිට්‍රජන් කියන්නේ 7 වෙනියට ඉන්න මොල් ද්‍රව්‍ය පරමාණු ක්‍රමාංකය 7යි. මතක නැත්නම් ගණන් කරලා ගන්න. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්. හරි 7 වෙනියට තියෙන. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද අපිට ලියන්න පුළුවන්? 2යි 5 කියලා ලියන්න පුළුවන්. 7යි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඒතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන බව අපි එතනින් හඳුනගත්තා. එතකොට ඔන්න නයිට්‍රජන් පරමාණු දෙන්නේ. ඔන්න නයිට්‍රජන් නැන්දා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. 5 එක ගොඩේ අඳින්න එපා පුතේ. ඒව අතර සමාන පරතරයක් වෙන විදිහට අඳින්න උත්සාහ කරන්න ඇතින් ඇති. හරි. හරි. මෙහෙම අඳගමු. හැබැයි අපි මෙහෙම කරමු පුතේ. ඒක ඉලෙක්ට්‍රෝන දෙකක් මෙහෙම උඩට දාගෙන මෙහෙම ගන්න මේ. මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙකක් උඩ දෙපැත්තෙන් දාගන්න. ඉලෙක්ට්‍රෝන 3ක් මෙහෙම පහළට එන විදිහට අර විදිහම තමයි පොඩ්ඩක් තියෙන රටාව වෙනස් කරලා පෙන්වන්නේ. එතකොට මෙයා හයිඩ්‍රජන් 3 දිනක එක්කනේ බන්ධන හදන්නේ. හයිඩ්‍රජන් පරමාණු නිල් පාටින් අපි ඇඳගමු. මේ තියෙන හයිඩ්‍රජන්.
මේ තියෙන්නේ අනිත් හයිඩ්‍රජන් පරමාණු. හරි. මේ තියෙන්නේ අනෙක් හයිඩ්‍රජන් පරමාණු. හරි. ඔයා තනියම ඇඳනම් බලන්න ඔය ඇඳපු එක හරිද කියලා. හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනේ මම නිල් පෑනෙන් දාන්න. බන්ධන හදපු නැති ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා නයිට්‍රජන් ළඟ. ඒ දෙකේ බන්ධන හදන්න අවශ්‍යතාවයක් නැහැ. එයාගේ පහක් තිබුණා. තව ඉලෙක්ට්‍රෝන තුනක් හයිඩ්‍රජන් තුන් දෙනෙක්ගෙන් තමන්ගේ පැත්තට අරගත්තා. දැන් එයාට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. හරි. ඊළඟට කතා කරන්න යන්නේ phosphorus trichloride කියන අණුව. phosphorus තියෙන කීවෙනියටද බලන්න ගණන් කරලා. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් එහෙම ගණන් කරලා බලුවට පස්සේ එනවා 15 වෙනියට තමයි තියෙන්නේ phosphorus. ඒත් 15 ලියන්නේ කොහොමද අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට 2යි පළවෙනි ශක්ති මට්ටමේ ඊළඟ දෙවෙනි එක උපරිම 8යි තව 5ක් විතර ඒක තුන්වෙනි ශක්ති මට්ටම 2යි 8යි 5යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන නිසා phosphorus පෙන්වන්න අපි අණුවක් අඳිනකොට පරමාණුවක් අඳිද්දී මෙහෙම phosphorus ඇඳලා වටේට ඉලෙක්ට්‍රෝන 5ක් දාගන්න ඕනේ. එතකොට නයිට්‍රජන් වගේම තමයි එන්නේ. හේතුව මෙයත් පස්වෙනි කාණ්ඩ නයිට්‍රජන් වගේම පස්වෙනි කාණ්ඩේ. ක්ලෝරින් පරමාණු තුනක් එක්ක තමයි බන්ධන හදලා තියෙන්නේ. මේ බලන්න. ක්ලෝරින් උත් එක ඉලෙක්ට්‍රෝනයක් බැගින් හවුලේ තියාගෙන තියෙනවා මෙතන මේ. හරි. ක්ලෝරින්ගේ අවසාන ශක්ති මට්ටම එකක් නෙමෙයි පුතේ තියෙන්නේ. එයාගේ 7ක් තියෙන ඉලෙක්ට්‍රෝන. එයා 17 වෙනියට ඉන්නේ. එක ක්ලෝරින් එක්කෙනෙක් ගත්තොත් 2යි 8යි 7 කියලා තමයි එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ. ඒකට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. අවසාන ශක්ති මට්ටම විතරයි අපි නිරූපණය කරන්නේ. බන්ධනය හදන්න යාට අවශ්‍ය වෙන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ පරමාර්ථය. ඒ නිසා එකයි බන්ධන හදන්න දායක කරන්නේ අනෙක් ඉලෙක්ට්‍රෝන 6 නිදහසේ ශක්ති මට්ටම තුළ මේ විදිහට තියෙනවා. අවසාන ශක්ති මට්ටමේ. හරි. තනින් හැදුවා නම් හරිද බලන්න. මේ ඉන්නේ ක්ලෝරින්. ඒ වගේම තමයි අනික් ක්ලෝරින්ලත් එක ඉලෙක්ට්‍රෝනයක් බන්ධන හදන්න දායක කරන අතර තව ඉලෙක්ට්‍රෝන 6ක් නිදහස් ඉලෙක්ට්‍රෝන යාලා ළඟ තියෙනවා. හරි. ඔය විදිහට. එතකොට ක්ලෝරින් ළඟත් ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා වගේ phosphorus ළඟත් 8ම තියෙනවා වගේ අවුලේ තියාගෙන ඉන්නවා. හරි නේද? ඉතින් ආයි මීටින් එක කට් වෙනවා දැන් හොඳේ. ආයි ජොයින් වෙන්න ලින්ක් එක කලින් ලින්ක් එකෙන්ම. මිස් ක්ලෝරින් අණුව තනියෙන් අඳින්න පුළුවන්ද බලන්න. ක්ලෝරින් අණුව තනියෙන් අඳින්න පුළුවන්ද බලන්න. මම ඇමෝනියා එක අයින් කරන්න අපතේ දැන් ඇති නේද ඒකට වෙලාව. කමන්නේ පොඩ්ඩක් ඔන්න හදාගත්තම. හරි. ක්ලෝරින් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ක්ලෝරින් පරමාණු ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා 7 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නිසා. හරි මේ විදිහට. එතකොට එයා තවත් ක්ලෝරින් පරමාණුවක් එක්ක හවුලේ තියාගන්නවා එක ඉලෙක්ට්‍රෝනයක්. එතකොට අනිත් ක්ලෝරින් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනේ වෙනම පේන්න ඕන හින්දා මම එයාට වෙනම පාටක් අරගන්නවා. හරි. එකම වර්ගයේ පරමාණු දෙකක්. ඔය විදිහට. මේ දෙන්නත් එක්ක හවුලේ තියාගන්නේ එක ඉලෙක්ට්‍රෝනයයි. හරි. ක්ලෝරින් අණුව කියන්නේ Cl2 වායු අණුවක්. හරි. සම පරමාණුක වායු අණුවක්. ඊළඟ එක බලමු අපි.
සමහර අවස්ථාවලදී සමපරමාණුක වායු අණුත් බන්ධන දෙක දෙක හදනවා ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න. මේ බලන්න. අපි හතරවෙනි උදාහරණයට ගමු. ඔක්සිජන් වායු අණුව. ඔක්සිජන් වායු අණුව. O2 gas. G දැම්මේ නෑ මම. හරි. මෙතන මම ඉඩ හදාගන්න පොඩ්ඩක් මේක අයින් කරන්න. right. දැන් මේක තනියෙන් කරන්න පුළුවන්ද බලන්න. ස්ක්‍රීන් එක බලන්න නැතුව ටක් ගාලා තනියෙන් අදින්න පුළුවන්ද බලන්න. ඔක්සිජන් කිව්වට පස්සේ ඔක්සිජන් වල අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනේ. එතකොට අවසාන ශක්ති මට්ටමේ ගාන හොයන්න කලින් ඔක්සිජන්ගේ පරමාණු ක්‍රමාංකය අපි දැනගන්න ඕනේ. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් කියලා 8 වෙනියට මෙයා තියෙන්නේ. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලියන්න පුළුවන් 2.6. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන බව අපි එකෙන් අඳුර ගන්නවා. එහෙනම් මෙයාට අෂ්ටකයේ සම්පූර්ණ වෙන තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනි. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් තමයි අනිත් ඔක්සිජන් එක මෙයා හවුලේ තියාගන්න යන්නේ. හරි මේ බලන්න. ඔක්සිජන් පරමාණුව ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගන්න නිසා මම මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙකක් ළඟින් අඳිනවා. හරිද? තව ඉලෙක්ට්‍රෝන මෙයාට තියෙනවා 4ක් ඉතුරු වෙන 6ක් වෙන්න එපා අවසාන ශක්ති මට්ටම. මොන විදියට අනිත් ඔක්සිජන් එක්කෙනා අපි වෙන පාටකින් අඳිමු. මම ඒකට නිල් පාට ගන්නම්කෝ. ඉතින් පෑනෙන් නම් අඳින්න එපා මේවා. ඔයාලා මං හිතන්නේ පාට පැන්සලකින් ඇඳගත්තා නම් වඩාත් හොඳයි. පෑනෙන් ඇඳුත් සවුත් වෙනවා පින්තූර එක. හරි. ඔන්න එයත් මෙයත් එක්ක ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියා ගන්නවා. තව 4ක් එයාටත් තියෙන බන්ධන හදපු නැති ඉලෙක්ට්‍රෝන. හරිනේ ඔය විදිහට. පස්වෙනි උදාහරණය. කාබන් ඩයොක්සයිඩ් අඳින්න බලන්න තනියම. කාබන් ඩයොක්සයිඩ් තනියම අඳින්න බලන්න විනාඩියක් දෙන්න. නැත්තම් පුතේ ඔයාට දැන් මේකේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්න ලේසි විදිය තමයි ආවර්තිතාවකයක් තියෙනවා නම් හරි ආවර්තිතාවකයෙන් බලන්න පුළුවන් කීවෙනි කාණ්ඩෙද කියලා. ඔය බලන්න ආවර්තිතාවකයක් තියෙනවා ටක් ගාලා දන්නවා 4 වෙනි කාණ්ඩේ කාබන් ඉන්නේ. එහෙනම් කාබන්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4යි. කාණ්ඩාංකයෙන් කියවෙන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන. හරි. කාබන් මේකෙදි පුතේ ඉලෙක්ට්‍රෝන දැන් අඳිනකොට බලන්න මෙයාගේ කාබන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉන්නේ 2.4 නේ. පරමාණු ක්‍රමාංකය 6යි කාබන්. C612 කියලා අපි නිතරම කතා කරනවානේ. අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. යාට ඉලෙක්ට්‍රෝන කීයක් ඕනේද? තව 4ක් ඕනේ. ඔක්සිජන්ලා දෙන්නෙක් එක්ක ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න යන නිසා එක ඔක්සිජන් කෙනකින් ඉලෙක්ට්‍රෝන දෙකක්වත් හවුලේ තියාගන්න වෙනවා. නේ? නැත්තම් අට සම්පූර්ණ වෙන්නේ නැහනේ. එතකොට මෙහෙම දෙපැත්තට ඔක්සිජන් පරමාණු දෙක දාන්න ඕනේ. හරි. එතකොට වටේටම ඉලෙක්ට්‍රෝන 4 දාගත්තොත් පොඩ්ඩක් වැඩේ අවුල් යනවා නේ. ඒ නිසා මේ හැඩේ තියෙන්නත් ඕනේ මේ. මෙතන දෙන්නයි මෙතන දෙන්න ඉලෙක්ට්‍රෝන
මෙහෙම කාබන් ගේ තියෙන 4යිනේ තියෙන්නේ දම් පාටින් 4 දැම්මා ඔක්සිජන් ගේ තියෙන 6ක් දෙකක් මෙතන ඇඳ බන්ධන ඉලෙක්ට්‍රෝන විදිහට තව 4ක් අඳින්න ඕනේ වටේට මෙන්න ඔක්සිජන් CO2 කියලා අපි ලියන්නේ හරිද බලන්න ඊළඟ එක අපි අඳිමු නයිට්‍රජන් අණු 6 වෙනි එක නයිට්‍රජන් වායු අණුව N2 විදිහට තියෙන්නේ right පුතේ මෙතනදී මම තව පොන්චි දෙයක් ඔයාලට කියන්නම් දැන් ඔය විදිහට ඉලෙක්ට්‍රෝන ලකුණු කරන්න පුළුවන් වගේම තව ක්‍රමයකට ඉලෙක්ට්‍රෝන ලකුණු කරන්න පුළුවන් කොහොමද අපි හිතමු මෙන්න මෙහෙම මේක මම පැත්තකට දාන්නම් තාම අදිනා ඉන්නවද දන්නේ නැහැ right මෙහෙම කාබන් අරගත්තා ඔක්සිජන් වලට අදාළව මෙහෙම අරගත්තා දැන් මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්නේ දෙක බැගින්නේ එතකොට මේ හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන දෙක වෙන වෙනම මේක අර කුලක ඡේදනය මතකනේ එතකොට මේ කුලක දෙකටම අයිති වෙන පරිදි මෙන්න මෙහෙම දාන්න පුළුවන් නේ හරි වෙන් රූප අඳිනකොට ඔහොම දාන්න පුළුවන් නේද අන්න ඒ වගේත් ඕනනම් මේවා දාන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ එකම අදහස තමයි තියෙන්නේ හරි මේකත් ඕනනම් ඇඳලා පෙන්නන්නකෝ නැත්නම් මෙහෙම දුන්නොත් ඒක වැරදිද කියලා හිතෙන්න පුළුවන් ඔන්න හවුලේ තියාගත්ත ඉලෙක්ට්‍රෝන 4 හරියට මේ රවුන්ඩ් දෙක ඡේදනය වෙන තැන ඔහොම දාන්නත් පුළුවන් ඒකත් ගැටලුවක් නෑ ඒකත් එක ක්‍රමයක් හරි මෙයාගේ තව ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා ඒ ටික මෙහින් අදින ඒවා බන්ධන හදන්න දායක වෙලා නැහැ. ඒ විදිහට මේක ඇඳලා පෙන්නන්නකෝ ඕන්න. හරි. ඒ වගේම ඕනනම් ඔයාලට මේක ඇතුලේ මීට ඇතුලෙන් තියෙන ශක්ති මට්ටමත් පෙන්වන්න පුළුවන් මෙන්න මේක. හරි. ඉතින් ඒවා ඉතින් දාන්න අත්‍යවශ්‍ය නැහැ පුතේ. අවසාන ශක්ති මට්ටමනේ බන්ධන හදන්නේ. හරි ඒකයි මම ඒව දැම්මේ නැත්තේ පොතේ නම් ඒව දාලා තියෙනවා මෙහෙම මේකක් දාන්න පුළුවන් මේක දාන්න ගියොත් තවත් රූපේ සංකීර්ණ වෙනවා හරි ඒ නිසා මම මේ ටික අයින් කරන්නම් එහෙම දැම්ම කියලා කිසි වරදක් නැහැ ඕනනම් දාන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් හරි ඊට පස්සේ නයිට්‍රජන් අණුව බලන්න සමපරමාණුක අණුවක් එතකොට නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස අපි ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ. බලන්න ආවර්තාවක කීවෙනියට තියෙන කියලා ගණන් කරන්න බලන්න. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්. 7 වෙනියට තියෙන. ඒ කියන්නේ යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 7යි. එනක ලියන්න වෙන්නේ අපිට පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 5යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන එක නයිට්‍රජන් පරමාණුවක. එතකොට දැන් මේ බන්ධනය හදන්න යන්නේ නයිට්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලානේ. එතකොට මේ එක නයිට්‍රජන් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන කීයක් වුණයිද 8 වෙන්න? අවසාන ශක්ති මට්ටම 8 වෙන ඉලෙක්ට්‍රෝන 3ක් ඕනේ. එහෙනම් හවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන ගන්න අපිට එතනින් බලාගත්ත හැකි 8ක් වෙන්න තව 3ක් හවුලේ තියාගන්න අවශ්‍යයි. එහෙනම් අනිත් නයිට්‍රජන් පරමාණුවත් එක්ක මෙයා හවුලේ තියාගන්න සූදානම් වෙන ඉලෙක්ට්‍රෝන 3 බැගින්. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන 3 අපි ළඟින් අඳින්න ඕනේ. ඒතර අණුව අඳින්න පටන් ගන්න කලින් අපිට ඒ ගැන අදහසක් ගන්න පුළුවන්. මේ මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3 තව ඉලෙක්ට්‍රෝන දෙකක් එයාට තියෙනවා බන්ධන හදන්න දායක නොවුණු. අනිත් නයිට්‍රජන් අණුවටත් ඒ විදිහම තමයි.
sorry අනිත් නයිට්‍රජන් පරමාණු. හරි ඔය විදිහට. එතකොට නයිට්‍රජන් පරමාණු දෙක අතර බන්ධන තුනක් තියෙනවා. අපි ඉස්සරහට බන්ධනයේ මෙහි මීරි කෑල්ලකින් නිරූපණය කරනකොට මේ බලන්න නයිට්‍රජන් අතර බන්ධන තුන මේ විදිහට දාන්න පුළුවන්. බන්ධන හදපු නැති ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙම 32ක් විදිහට වෙනම දානවා. හරි. ඒ ටිකට අපි ඊළඟට එමු. දැනට මේ අවසාන ශක්ති මට්ටමේ මේ තියෙන ගනුදෙනුව බලමුකෝ අපි. හරි. හරි. තව එකක් දෙන්නම්. H2S අපි අඳමු. හයිඩ්‍රජන් සල්ෆයිඩ් H2S. හත් වෙනි එක හයිඩ්‍රජන් සල්ෆයිඩ්. H2S. හරි. ඒතකොට මේකේ මධ්‍ය පරමාණු වෙන්නේ සල්ෆ පුතේ. සල්ෆ ළඟ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන 6 වෙනි කාණ්ඩ නිසා හයිඩ්‍රජන් එක දෙකක් හවුලේ තියාගන්න. right. මේ බලන්න. දැන් අර මේක පුතේ ඔයාලා ඇඳලා මේවට උත්තර ලියලා ප්‍රැක්ටිස් වෙලා තියෙනවා නම් ටක් ගාලා මතක් වෙනවා මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන ගාන එහෙම ඉක්මනට මතක් වෙනවා. පුතෙක් දාලා තියෙන මෙසේජ් එකක් 7යි නේද කියලා දාලා තියෙනවා. නෑනේ පුතේ. බාන ගණන් කරලා එයාගේ එයා ඉන්නේ 16 වෙනි අටපාර. මේ බලන්න. සල්ෆර් ඉන්නේ පුතේ 6 වෙනි කාණ්ඩෙ මේ ඔක්සිජන්ට පහලින් ඉන්නේ. පේනව නේද? අර 16 වෙනියට එයා ඉන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන සල්ෆර් වල. ක්ලෝරින් හෝ ෆ්ලෝරින් වල තමයි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7 බැගින් තියෙන්නේ. හරි නේද? right. right. එතකොට මම ඒක ලියන්නකෝ මේ සල්ෆර් ඉන්නේ 16 වෙනියට. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ 2යි 8යි. 2යි 8යි ලිව්වම 10යි. අවසාන ශක්ති මට්ටමේ 6යි. අපි අවසාන ශක්ති මට්ටම වෙත නිරූපණය කරලා තියෙන්නේ. එතකොට එයාට තව ඉලෙක්ට්‍රෝන දෙකක් ඕනේ මේ ටික සම්පූර්ණ කරගන්න. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න. මේ දෙක ගන්න කාගෙන්ද? හයිඩ්‍රජන්ගෙන් අරගන්නේ. එතකොට අපි හයිඩ්‍රජන් පරමාණු දෙකට බන්ධන හදන්න දෙන ඉලෙක්ට්‍රෝන දෙක මේ පැත්තෙන් අදිමු. ඉතුරු ඉලෙක්ට්‍රෝන 4 මෙහෙම ඉහළින් සහ පහළින් දාමු. එතකොට හරියට එනවා. හයිඩ්‍රජන් පරමාණු අපි වෙන පාටකින් දාගමු. හයිඩ්‍රජන් පරමාණු සල්ෆර් වලට වඩා පොඩි පුතේ. යාට එක ශක්ති මට්ටමයිනේ තියෙන්නේ. ඉතින් ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. එතකොට මේ හැම එකක්ම සහසංයුජ සංයෝග. right. හඳගන්න. මේ ටික පුතේ වෙලාව අරගෙන මේ අන්දන්නේ මේ ටික පුතේ අඳින්න නැතුව print කරලා දුන්නාට පස්සේ හාරි ෂොක් කියලා print එක බලලා සතුටු වෙන්න පුළුවන්. ටක්වත් මතක නැහැ. මේවා අඳිනකොට වැරදිලා කපලා කොටලා ඉලෙක්ට්‍රෝන දාලා ඔලුවට යන එක යන්නේ නැහැ print එකක් දුන්නට. ඒක නිසා තමයි මේ ටික ලියවන්නේ. අනිවාර්යෙන් මේක අතින් අඳින්නම ඕනේ. ඉතින් අඳින්නම ඕනේ, හිතින් හිතන්නම ඕනේ. right. ඒ නිසා මේ ටික හරියට අඳින්න සිහි කල්පනාවෙන්. බෝඩ් එක බල බල අඳින්න එපා. බෝඩ් එක කියන්නේ මේ ස්ක්‍රීන් එක බලාගෙන අඳින්න නැතුව තනියෙන් කල්පනා කරලා සල්ෆර් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන නිසා තමයි මිතිත් 6ක් තිබ්බේ. හයිඩ්‍රජන් වල එකයි තියෙන අවසාන ශක්ති මට්ටම නිසා තමයි එකක් තිබ්බේ. මේ දෙන්න අතර ඉලෙක්ට්‍රෝන එක බැගින් තමයි හවුලේ තියාගෙන තියෙන්නේ. ඒ කතන්දරේ හිතලා අඳින්න. හරිද? එතකොට අපේ වර්ෂ මෙසේජ් එකක් දාලා තිනවා මේවා අඳිනකොට නිශ්චිත හැඩයක් තියෙනවද කියලා. ඔව් පුතේ නිශ්චිත හැඩයක් මේවට තියෙනවා. මේවා පුතේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්තිය
පැතිරිලා තියෙන විදිහ තීරණය වෙනවා එක එක ආකාරයට. දැන් අපි මීතේන් අණු ඇන්දානේ. හරිද? මෙතේන් කොහොමද ඇන්දේ? මෙන්න මෙහෙමනේ. ත්‍රිමාන ව්‍යුහය ගැන ඔයාලට මේ කතා කරන්නේ නැහැ 10 වසරේදී. නමුත් ඒ ගැන අදහසක් තියෙනවා නම් ඒක වඩා හොඳයි. ඉතින් ඉන්නේ කාබන්නේ. හරි. මෙයාට තියෙනවා හයිඩ්‍රජන් පරමාණු 4ක් හවුලේ තියාගෙන මෙතේන් ඇන්ද මේ බලන්න. මොන හයිඩ්‍රජන් පරමාණු මෙහෙම දානවා. right ඔය විදිහට ඇන්දේ. දැන් ඔන්න ඔය විදිහට අපිට ඉලෙක්ට්‍රෝන ටික පෙන්වන්න පුළුවන්. කාබන් වල ඉලෙක්ට්‍රෝන 4 මෙහෙම. දැන් අපි මේක ඇඳලා තියෙන්නේ ෆ්ලැට් සර්ෆේස් එක නැත්නම් තලයක ඇඳලා තියෙන්නේ. බ්ලැක් බෝඩ් එක කියන්නේ තලයක්නේ. ගණිතයේ තියෙන තල රූප ගැන දන්නවනේ. සමචතුරස්‍රය ත්‍රිකෝණී ඔක්කොම අඳින්නේ තලයක. හැබැයි මේකට මෙහෙම අපි මේක මෙහෙම ඇඳලා මේක ත්‍රිමාන ව්‍යුහයක් පුතේ. ත්‍රිමාන ව්‍යුහයක්. එතකොට කොහොමද මේ ත්‍රිමාන ව්‍යුහය මේක තියෙන්නේ? මෙන්න මෙහෙම මැද කාබන් තියෙනවා. කාබන් වටේට හයිඩ්‍රජන් පරමාණු 3 මෙන්න මේ විදිහට ත්‍රිමාන තලයක තමයි ස්ථානගත වෙලා තියෙන්නේ. එක තලයක නෙවෙයි. ඔය බලන්න. හරි. ඇත්තටම අදිනවා නම් හරියටම අදිනවා නම් මේ විදිහ. හරි. මේ තියෙන හයිඩ්‍රජන්. එක හයිඩ්‍රජන් පරමාණුවක් ඉහළින් පිහිටනවා වටේට අංශක 120ක වගේ ආනතියක් එන විදිහට මෙහෙම 120ට අඩුයි. ආනතිය මෙන්න මෙහෙම ත්‍රිමාන ව්‍යුහයක් විදිහට තමයි ඇත්තටම තියෙන්නේ. හරි 3D ස්ට්‍රක්චර් එකක් විදිහට තියෙන්නේ. ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන එක හොඳයි. ඒක හැම එකම දැන් මේක නම් අදින්නේ වෙන්නේ මෙහෙම තමයි කලින් අදපු රූපය. මෙන්න මේක. ඒක මම පොඩක් අයින් කරන්න. ජලාණුව ගැන චුට්ටක් හිතමු. හරි. ජලාණුවක් අපි අඳිනකොට මේ තියෙන ඔක්සිජන් පරමාණුව කියලා හිතන්නකෝ. මේ ඔක්සිජන් පරමාණුවේ හවුලේ තියාගෙන ඉන්න හයිඩ්‍රජන් පරමාණු දෙක මම මෙහෙම අදින්නම් මේ. හරි. මෙන්න මෙහෙම මේ හයිඩ්‍රජන් පරමාණු දෙක ළඟට එනවා පුතේ මේ ඉලෙක්ට්‍රෝන වල විකර්ෂණය සහ ඒවැය තියෙන තවත් බලපෑම් මත හයිඩ්‍රජන් පරමාණු දෙක මේ විදිහට ළඟට එනවා. අර බන්ධන හදපු නැති ඉලෙක්ට්‍රෝන 4 මෙහෙම උඩට එන්න ගන්නවා. එතකොට ජලාණුවට තියෙන්නේ කෝනික හැඩයක් කියලා අපි කියන මේ හැඩ ගැන ඔයාලා කතා කරන්නේ නැහැ. නමුත් ඒක අර ලුයිස් වීව් අඳිනකොට අපි මේ විදිහට අඳින්නේ. හරි. ඒ නිසා මේ පැටර්න් එක හුරු වෙන එක හොඳයි. මම මේක අයින් කරලා දාන්න. කෝනික හැඩය කියන්නේ මොකක්ද කියලා බලමු අපි ඊට පස්සේ. මේ මෙහෙම ජලාණුව තියෙනවා. ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණු දෙක මෙන්න මෙහෙම ඉන්නේ මේ. ගමුකෝ අපි. හයිඩ්‍රජන් පරමාණු දෙක මෙන්න මෙහෙම යම්කිසි ආනතියකින් තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ දෙපැත්තේ. අන්නෝම. හරි ඔය විදිහට. ඒකට කෝනික හැඩයක් මේකේ තියෙනවා. මේ ඔක්සිජන් මේ දෙක හයිඩ්‍රජන්. මෙන්න මෙහෙම V shape එකක් තියෙනවානේ. හරි. ඔය විදිහට හරි. එහෙම නැත්නම් මෙහෙම දාන්නත් පුළුවන් මේ. ඔක්සිජන් පරමාණු මෙහෙම වෙනම ඇඳලා හයිඩ්‍රජන් පරමාණු දෙක පොඩ්ඩක් ඈතින් දෙපැත්තෙන් අඳිනවා මෙහෙම. බන්ධන දෙක අපි ඉරි කෑල්ලකින් පෙන්වන විදිහට මේ විදිහට ඇඳොත් මේ දෙන්න අතර බන්ධනයක් තියෙනවා කියලා කියනවා අපිට ඉරි කෑල්ලක් පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙහෙම.
තනි ඉරක් පාවිච්චි කරනවානේ. ඔය විදිහට අඳින්නත් පුළුවන්. ඒක අපි අර ලුයිස් වීව් අඳිනකොට පුතේ ඒ ස්ට්‍රක්චර් එකේ හැඩයට අඳින්නේ. එතකොට ඒ හැඩ මතක තියාගත්තා නම් හරි හැඩයට අඳින්න. එතකොට කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට හිතෙන හැඩ ගන්න යන්න එපා. එහෙම නිශ්චිත හැඩයක් තියෙනවා මේ අණුවට. හරි නේද? එතකොට ඔන්න මේ ප්‍රශ්නට උත්තරේ තව අණුවක් දෙකක් අපි අඳිමු. උදාහරණයක් අපි තව එකක් බලමු. ඇමෝනියා අපි ඇඳා, කාබන් ඩයොක්සයිඩ් ඇඳා, හයිඩ්‍රජන් හරි CCl4 අඳිමු. CCl4 carbon tetrachloride. තනියම අඳින්න බෑ. CCl4 මේක විතරයි අපි අඳින්නේ. අංක පොඩ්ඩක් මට මේ කියන්න පුතේ. කීවෙනි අංකෙද දැම්ම කියලා මට මතක නැහැ. ඊළඟ අංකේ දාගන්න. CCl4 නම carbon tetrachloride. මෙතේන් වල හයිඩ්‍රජන් පරමාණු 4 ඉවත් කළා ක්ලෝරින් 4 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. හරි. තනියම අඳින්න බලන්න විනාඩියක් දෙන්න. තනියම අඳින්න මම ස්ක්‍රීන් එකේ අඳිනවා. ඔයාලට ස්ක්‍රීන් එක පේන්නේ නැහැ මම ඇඳට. ඇඳලා ඉවරනාට පස්සේ මම ෂෙයා කරනවා ස්ක්‍රීන් එක. හරිද කියලා බලාගන්න. මැද තියෙන කාබන් පරමාණු. හරි. කාබන් පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලන්න. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? කීයක් අවුලි තියා ගන්නවද කියලා ගෙස් කරන්න. ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලන්න. ඒක ලියලා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? එහෙනම් කීයක් ඉලෙක්ට්‍රෝනය අවුලි තියා ගන්නවද කියලා බලන්න. right. අඳින්න බං තනි විනාඩියක් දෙන්න. කාබන් මැද ඉන්නේ මධ්‍ය පරමාණුව කාබන්. හරියට ඉලෙක්ට්‍රෝන ගාන ලකුණු වෙලා තියෙන්න ඕනේ. පුතේ නිකම්ම ඇන්දර වැඩක් නැහැ. බන්ධන හදපු ඉලෙක්ට්‍රෝන ගාන හරියට තියෙන්න ඕනේ. බන්ධන නොහදපු ඉලෙක්ට්‍රෝන ගාන වෙනම අවසාන ශක්ති මට්ටමේ නිවැරදිව තියෙන්න ඕනේ. වැඩිපුර බන්ධනයට දායක වෙලා තියෙන්නත් බෑ. හරිද? ඇඳලා ඉවරයි අත උස්සන්න. හරිද? ඇඳලා ඉවර නම් අත උස්සන්න පුතේ. අද ලුයිස් ව්‍යූහ කරනවා කියලා කිව්වට ලුයිස් ව්‍යූහ කරන්න වෙන්නේ නැති පාටක් තියෙනවා. අපිට මේකට ගොඩක් වෙලා ගියානේ. අපි උදාහරණ ගොඩක් ඇඳ නිසා. ඊළඟ දවස් තමයි ලුයිස් ව්‍යූහ ටික කරන්න වෙනවා මට පේන්නේ. කමක් නැහැ. ඒ කරපු එක හරියට කරගන්න එපා පුතේ. කලබලයට ඔක්කොම කරලා දාලා වැඩක් නැහැ. එකක්වත් තේරෙන්නේ නැතුව. හරිද? තාම එක්කෙනෙක්වත් ඇඳලා ඉවර නැද්ද? කාබන් 4 වෙනි කාණ්ඩ නිසා එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. කාබන් වටේට 4ක් තියෙනවා.
ක්ලෝරින් 7 වෙනි කාණ්ඩ නිසා එයාගේ වටේට ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. හරි නේද? එතකොට කාබන්ට තව ඉලෙක්ට්‍රෝන 4ක් ඕන හින්දා ක්ලෝරින් 4 දෙනෙක්ගෙන් එක ඉලෙක්ට්‍රෝනයක් බැගින් අවුල තියාගන්න කතාවක් තියෙන්නේ. හරිද? ඇඳලා ඉවර නැද්ද තාම? ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න බබති අත උස්සන්න ඇඳලා ඉවර නම්. රයිට්, එක්කෙනෙක් ඇඳලා ඉවරයි. මේක වැඩේ තියෙන පුතේ. දැන් ඔන්න බලන්න මේ අපිට ඕන තනියෙන් වැඩක් කරන්න දුන්නට පස්සේ පුතේ හිර වෙන තැන බලන්න. හරි, ප්‍රැක්ටිස් එක ඕනේ. උත්තර ලියන්න. දැන් අපි සාමාන්‍යයෙන් කරන්නේ පුතේ පාඩම් කරන එකනේ. පාඩම් කරනවා කියලා කියන්නේ මොනවා හරි දෙයක් ඔළුවට අලුතෙන් දාගන්නවා කියන එක. මොළයට අලුතෙන් දෙයක් එකතු කරගන්න එකනේ කරන්නේ පාඩම් කරනවා කියලා. එතකොට අපි නිතරම ප්‍රැක්ටිස් කරන්නේ බ්‍රේන් එකට මොනවා හරි දෙයක් පුරවලා. හරිද? මේම පුරවලා තමයි අපි පුරුදු වෙන්නේ. හැබැයි එක්සෑම් එකේදී ඔයාලට මොකද්ද කරන්න තියෙන්නේ බලන්න. මේ විදිහට මොළයට මොනවා හරි දෙයක් පුරවන්න නෙමෙයි එක්සෑම් එකේදී තියෙන්නේ. මේ ඔළුවට දාගත්ත දෙය විනාඩි කිහිපයක් ඇතුළත එළියට දාන්න. විනාඩි කිහිපයක් නෙමෙයි, පැය 4ක විතර කාල සීමාවක් තුළ ටට්ටක් ගාලා ලියන්න තියෙන්නේ. එතකොට මේ බ්‍රේන් එකේ තියෙන data එළියට අරගෙන තමයි පුරුදු වෙන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ. පාඩම් කරලා මේ ටික ඔළුවට දාගන්න ඕනේ පුතේ. හැබැයි පාඩම් කරලා ඉවරනට පස්සේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න කරන්න ඕනෙමයි. හරි, ඕනෙමයි. එළියට දාලා ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. හරි, පාඩම් කරපු දෙයක් නැත්නම් ඉතින් එළියට දාන්න කොහොමද දෙයක් නෑනේ. පාඩම් කරන්න ඕනේ. ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයාලා පාඩම් කරනකොට පුතේ නිකම් පොත කියවනවා විතරයි කියන්නේ. ඔයා කොයි වෙලාවකවත් ලියන්නේ නෑ. හරි, ලියන්න නැත්තම් දෙයක් කිසිම වෙලාවක මතක හිටින්නේ නෑ. රූප සටහන් අඳින්න නැත්තම් දෙයක් කිසිම වෙලාවක මතක හිටින්නේ නෑ. මතකයි වගේ හිතෙනවා පොත බලනකොට. හරි, ළමයින්ට ගොඩාක් තියෙන ප්‍රශ්නයක් තමයි අනේ මම පාඩම් කරානේ මට විභාගෙට ලියන්න ගියාම මතක නෑ. එක්ක හිතේ තියෙනවා දෙයක්, ඒ හිතේ තියෙන දේ ලියාගන්න මතක නෑ, ලියාගන්න ගලප ගන්න බැරි වෙන්න පුළුවන්. හේතුව ඔයා මේ ප්‍රශ්න ලියලා උත්තර ලියලා ඒවා ප්‍රැක්ටිස් කරලා නැති එක. ඒ නිසා විශේෂයෙන්ම පාඩම් කරන්න ඊට පස්සේ මේ දේවල් නියමිත වෙලාවකට ලියන්න ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි වැදගත්ම දේ. හරි, එහෙනම් මෙන්න මේ විදිහට ඔයාගේ උත්තරය ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. හරි, කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. කාබන් වටේට ඉලෙක්ට්‍රෝන 4යි. ක්ලෝරින් එකක් එක්ක එක ඉලෙක්ට්‍රෝනයක් බැගින් හවුලේ තියා ගන්නවා. ක්ලෝරින් වල බන්ධන හදපු නැති ඉලෙක්ට්‍රෝන 7ක් බන්ධන හදපු නැති ඉලෙක්ට්‍රෝන 6ක් වටේට තව තියෙනවා. අවසන් ශක්ති මට්ටමේ ඔක්කොම 7ක් වෙන්න ඕනේ. කොළ පාටින් 7ක් තියෙනවා. 6ක් බන්ධන හදලා නැහැ එක ක්ලෝරින් පරමාණුක. හරි, මේ විදිහ තමයි කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් හැදෙන්නේ. අඩුපාඩු තියෙනවා නම් ඒක හදාගන්න. හරි, හැබැයි සමහර ඒවා තියෙනවා පුතේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැතුව මේ විදිහට සහසංයුජ බන්ධන හදන අවස්ථාවක් තියෙනවා. සමහර අවස්ථාවල විශේෂ අවස්ථා ඒවැදි සහසංයුජ බන්ධන තමයි හැදෙන්නේ. නමුත් ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැහැ. 8ට වඩා වැඩි වෙන්න හෝ අඩු වෙන්න අවස්ථාව තියෙන ඒවා විශේෂ අවස්ථා දෙකක් අපි 10 අවසරදී ඉගෙන ගන්නවා. ඒ අවස්ථා දෙක ගැන චුට්ටක් ලියාගමු එහෙනම්. හරි, මේක අඳින්න බැරි වෙච්ච දොළ පුතාලා ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මම මේක මකන්න යන්නේ. රයිට්, එහෙනම් මකනවා. මෙහෙම ලියාගමු. පාඩ පෑනින් තරුවක් දාලා ලියන්න.
ඊටාම කලාතුරකින් සමහර සංයෝග සාධන සහසංයුජ සංයෝගවල පරමාණුව වටා අපි ඒක දාමු මධ්‍ය පරමාණුව වටා කියලා දාගමු පුතේ. ඒක චුට්ටක් මධ්‍ය කියලා කැලක් දාගන්න මුලට. මධ්‍ය පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය දැකිය නොහැක. එනම් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන අටට අඩුවෙන් හෝ අටට වැඩියෙන් පවතින අවස්ථා ඇත. අටට අඩුවෙන් හෝ වැඩියෙන් ඇති වෙන අවස්ථා ඇත. ළමෙක් අහලා තියෙනවා දැන් මේ මීටින් එක ඉවර වුණාට පස්සේ ආපහු ජොයින් වෙන්න ඕනද කියලා. අපි අණු දෙකක් පුතේ අඳින්න යන්නේ. මේ අණු දෙක ඇඳලා ඉවර කරගන්න පුළුවන් මේ විනාඩි 6 ඇතුළත බලමු. එහෙම වුණොත් ආයි ජොයින් වෙන්න අවශ්‍ය නැහැ. හරි. උදාහරණ කියලා දාලා ටක් ගාලා මේක අඳගම් බලන්න. උදාහරණ AlCl3 ඇලුමිනියම් ක්ලෝරයිඩ්. හරි. ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ පුතේ ඇලුමිනියම් එක පරමාණුවක් වටේට ක්ලෝරීන් පරමාණු 3ක් තියෙන විදිහට හැදෙන සංයෝගයක්. එතකොට ඇලුමිනියම් ඉන්නේ 3 වෙනි කාණ්ඩය නිසා එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 3 මම මෙහෙම ඈතින් අඳින්නම්. හරිනම් එයා ඉලෙක්ට්‍රෝන 5ක්නේ හවුලේ තියාගන්න ඕනි. ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙන්න. හැබැයි එහෙම තියාගන්න නැතුව එයා ක්ලෝරින්ලා 3 දෙනෙක් එක්ක ඉලෙක්ට්‍රෝන 3ක් හවුලේ තියාගන්නවා. හරි. එතකොට ඇලුමිනියම් වටේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 6යි. අෂ්ටකයක් සම්පූර්ණ වෙලා නැහැ අවස්ථාවේදී. හරි. එතකොට ඔන්න ඒක විශේෂ අවස්ථාවක්. හැම ක්ලෝරින් එකම බන්ධන නොසාධන ඉලෙක්ට්‍රෝන 6ක් ඉතිරි වෙනවා මේ. ඒ 6 වෙනම දාන්න. බන්ධන හදන ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ඒක හරියට දාන්න. වැඩිපුර ඉලෙක්ට්‍රෝන දාන්න එපා පුතේ. එහෙම දැම්මොත් වැරදි. ඊළඟ උදාහරණය තමයි PCl5 phosphorus pentachloride කියලා මේකට කියන්න පුළුවන්. ඉක්මනට අඳ ගන්න පුතේ. phosphorus pentachloride. right. phosphorus කියන්නේ 5 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යයක්. එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒ 5ත් එක්කම phosphorus ක්ලෝරින් 5 දෙනෙක් හවුලේ තියාගන්න. ඒක විශේෂ අවස්ථාවක්.
හරි. ඔයාලට තව විනාඩි 3ක් විතර තියෙනවා පුතේ මේ මීටින් එක ඉවර වෙන්න. අපි ආපහු ජොයින් වෙන්නේ නැති වෙන මෙතනින් ඉවර කරමු. PCL5 වෙනදම් මේ අද කතාව මෙතනින් ඉවර කරමු. ටක් ගාලා ඒක ඇඳ ගන්න මේ විනාඩි 3 ඇතුළත. අඳින්න බැරුණොත් ස්ක්‍රීන්ෂොට් එකක් හරි අරගන්නකො. එතකොට ගෙදරදී ඇඳ ගන්න පුළුවන්. ඊළඟ දවස් සම්බන්ධ වෙලා ඊටු ටික අපි කතා කරමු. ලුයිස් වීවර් ගැන ඒ ටික කතා කරමු. හැම ක්ලෝරින් එකම බන්ධන හදන ඉලෙක්ට්‍රෝන එකයි බන්ධන හදන්නේ නැති ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒකට ෆොස්ෆරස් මධ්‍ය පරමාණු වටේට ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනට වැඩි අවස්ථාවක්. හැම ක්ලෝරින් එකම කොළ පාටින් අපිට අඳින්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 7යි. හරිද? එකක් බන්ධන හදන්න දායක වෙලා තියෙනවා. 2යි 3යි 4යි 5යි 6යි. මම මධ්‍ය පරමාණු වටේ තියෙන ඉලෙක්ට්‍රෝන ගානක් ලියන්නම්. මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන 6ක් පමණක් ඇත. අනිත් එකේ මධ්‍ය පරමාණු වටා 10ක් තියෙන ෆොස්ෆරස්ගේ 10යි ක්ලෝරින් 5 දෙනාගේ එක ගානේ 5යි. එතකොට 5යි 5යි 10යි. මධ්‍ය පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන 10ක් ඇත. හරි. ඔය විදිහට. මේ වගේ තව සංයෝග තියෙන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. තව තප්පර කීපයකින් ඉතින් මීටින් එක නතර වෙයි. අපි ඊළඟ දවසේ මේ පාඩම කතා කරනවා බදාදා හවස 6:30ට තියරි ක්ලාස් එකේ. හෙට රිවිෂන් එකේ අපි පාඩමක් කතා කරනවා. හරි. එහෙනම් ඊළඟ දවසේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න. අදට පාඩම මෙතනින් නතර කරන්න. අයිබෝන් පුතේ හැමෝටම රෙකෝඩින් එකක් දාන්න බලන්න අවශ්‍යයි. WhatsApp message එකක් දාන්න රෙකෝඩින් එක ඕනේ අය. හරි. අයිබෝන් හැමෝටම සුබ රාත්‍රියක්.